ආයිබෝවන් දරුවනි අපිට 25 වන පාඩමේ දෙවන කොටස ජල ගෝලය. දැන් අපි දන්නවා ජලය මිනිසට ජීවීන්ට ආහාර නැතුව දින ගණනක් ඉන්න පුළුවන්. හැබැයි ජලය නැතුව එහෙම ඉන්න හැකියාවක් තියෙනවද? ඊටාම අල්පයි. එහෙනම් අපේ ජීවයේ ප්‍රධානතම අංගයක් තමයි දරුවනේ මෙන්න මේ ජලය කියලා කියන්නේ. ඉතින් මේ ජලය කියන කෙනත් ස්වභාවිකවම චක්‍රීකරණයට ලක් වෙනවා. ඒක නිසා මේ ජල ගෝලය පිළිබඳව අධ්‍යයනය ඉතාම වැදගත් වෙනවා. දැන් අපේ රටේ ජලය තිබ්බට ඔබ දන්නවා කාන්තාර ප්‍රදේශ තියෙනවා. මේ කාන්තාර ප්‍රදේශවල ජලය ඉතාම අල්පයි. නේද? ඉතින් ඒ කට්ටියට මුහුදු ජලය පිරිසුදු කරලා ගන්න වෙනවා. එහෙම නැත්නම් වෙනත් රටකින් යන්න ගේන්න වෙනවා. එහෙම නැත්නම් ඔය ෂේම භූමියකින් වගේ තමයි ජලය ටිකක් සොයා ගැනීමට හැකියාව තියෙන්නේ. ඒ වගේම තමයි දැන් ද්‍රවාශ්‍රිත ප්‍රදේශ ගත්තොත් මේ වගේ ඊටාම සීතල නිසා ජලය අයිස් බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා මෙයාලටත් මේ ජලය කියන එක ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේම තමයි ඔබ දැකලා තියෙනවා සමහරක් වෙලාවට අප්‍රිකානු රටවල් වල මේ මඩ වතුර බොනවා. ඇයි ජලය තිබ්බට මේවා පිරිසුදු නැහැ. ඒක නිසා පිරිසුදු ජලය ලැබීමත් අපි භාග්‍යවන්ත රටක් බවට පත් වෙන්න එක හේතුවක් වෙනවා. එතකොට අපි මේ ජල ගෝලය හා සම්බන්ධයෙන් කොහොමද මේක චක්‍රීකරණය වෙන්නේ? ජලයේ පවතින ස්වභාව කොහොමද? එතනින් පස්සේ මේ ජලය චක්‍රාකාර විදිහට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන කොටස් අපි මේ අර්ථයේදී සාකච්ඡා කරනවා. හරි. එතකොට අපි දන්නවා මේ පෘථිවි පෘෂ්ඨයෙන් වැඩි කොටසක් වැහිලා තියෙන්නේ ජලයෙන්. සාමාන්‍යයෙන් පෘථිවි ගෝලය ගත්තාම මේ පෘථිවි ගෝලයෙන් සමහරට කරදිය, සමහරට මිරිදිය, සමහර ලාවට ද්‍රවාශ්‍රිත අයිස් ආදී විදිහට ජලයේ ස්වභාවයක් තමයි පුතේ මේ පෘථිවිය වටේට 70%ක් විතර ඉතුරුලා තියෙන්නේ. එහෙනම් පෘථිවියෙන් භූමියේ විදිහට තියෙන්නේ 30%ක් වගේ ඊටාම සුළු කොටසක්. දැන් සමහරවල් අහලා ඇති විශාල සාගරවල නේද කඳු තියෙනවා. ඒ වගේම ආගාධ තියෙනවා. නේද? ඒ වගේම සමහරක් වෙලාවට දිය දහරා තියෙනවා. මේ වගේ සුන්දර දෙයක් තමයි ජලය කියලා කියන්නේ. හැබැයි මේ ජලය කියන එක නිසි පරිදි පාවිච්චි කරේ නැත්නම් එහෙම මොකද වෙන්නේ? ඔව් ඒක ඊටාම දරුණු වෙනවා. දැන් අපි ගත්තොත් වායු ගෝලයේ ජලය තියෙනවා ජල වාෂ්ප විදියට. ශිලා ගෝලය තුල භූගත ජලයේ විදියට තියෙනවා. අපි ජෛව ස්කන්ධ. දැන් මම ගත්තොත් මම කියන පුද්ගලයා තුල ජලය බහුතර ප්‍රමාණයක් තියෙනවා. ජෛව ගෝලයේත් තියෙනවා ඒ කියන්නේ. ශාක ගත්තොත් ශාක ජෛව ගෝලයට ඇති ශාක තුලත් ජලය අඩංගු වෙනවා නේද? එහෙනම් ජල ගෝලයේ ජලය තියෙනවා වගේම ශිලා ගෝලයේ තියෙන පාංශු ජලයේ විදිහට සහ භූගත ජලයේ විදිහට වායු ගෝලයේ තියෙනවා ජල වාෂ්ප විදිහට. ඒ වගේම අපි ගත්තොත් එහෙම ජෛව ගෝලයේ ජීවීන් තුල ජලය දක්නට ලැබෙන නිසා සියලුම ගෝල තුල අපිට මේ ජලය කියන සම්පත දක්නට ලැබෙනවා දරුවෝ. එතකොට අපි ගත්තොත් එහෙම මේ ජලයේ තියෙන සංරචක පළවෙනි දේ තමයි මේ මුහුදු ජලය. අපි දන්නවා විශේෂයෙන්ම අති විශාල සාගරයන් රාශියක් තියෙනවා. අපේ රට වටේටත් මුහුද තියෙනවානේ. අපි රට තියෙන්නේ ඉන්දියන් සාගරය තුර නේද? ඒ වගේම අට්ලාන්ටික් සාගරය, පැසිෆික් සාගරය, ඒ වගේ මධ්‍යධරණී මුහුද මේ ආදී විදිහට විවිධ විශාල සාගර ගණනාවක මුහුදු ජලය තියෙනවා. දැන් මුහුදු ජලයේ විශේෂයෙන්ම කලපු කොටසක් තියෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලට ඔය කරදිය සහ මිරිදිය මිශ්‍ර වෙන කලාස. ඒ වගේම තමයි නොගැඹුරු මුහුද, ගැඹුරු මුහුද ආදී විදිහට මුහුදු ජලය විවිධ ආකාරයෙන් තියෙනවා. එතකොට විශේෂයෙන්ම දැන් කලපු හරිය ගත්තොත් එහෙනම් මේ කලපු හරියේ මුහුදේ ජලය ටිකක් කිවුල් ජලයක් තියෙන්නේ. හැබැයි ගැඹුරු මුහුදට යන විට අපිට ඊටාම ලුණු රසයකින් යුක්ත ජලය තමයි ලැබෙන්නේ. ඊළඟ පොතේ තියෙනවා මතු පිට ජලය. අපි දන්නවා දැන් අපේ පෘථිවිය ගත්තොත් එහෙම මේ පෘථිවියේ යම් මතු පිටවල් තියෙනවා. සමහර වෙලාවට ස්වභාවික ඇලවල් තියෙනවා. ස්වභාවික විල් තියෙනවා. කෘත්‍රිම වශයෙන් හදපු විල් තියෙනවා. ඒ වගේම කෘත්‍රිම වශයෙන් හදපු ජලාශ තියෙනවා. ඒ වගේම ගංගා තියෙනවා. ඒ වගේම දිය ඇලි තියෙනවා. ඒ වගේම අපි දන්නවා චූටි වලවල් තියෙනවා. හරි?
මේ හැම එකක්ම මොනවද මේ පෘථිවිය මතු පිට තියෙන ජලය නේ. ඉස්සර අපේ රටේ ජල ප්‍රමාණය වැඩි කරන්න වියලි කලාපය වගේ ප්‍රදේශවල ජලය වැඩි කරන්න මොකද කරලා තියෙන්නේ? ඔය වැව් අමුණු හදලා රජවරු විශේෂයෙන්ම ගංගාවල් හරවලා මේ අපේ රටේ සම්පූර්ණම ජලයෙන් ස්වයං පෝෂිත වෙච්ච ජලය පරිපූර්ණ වෙච්ච දෙයක් බවට පත් කරලා තියෙනවා. ඒක නිසා සාමාන්‍යයෙන් ඉස්සර නම් හොඳ වර්ෂාව තියෙන කාලේ ජනගහනය අඩු කාලේ ජල විදුලිය හොඳ ප්‍රතිශතයක් දුන්නා. හැබැයි දැන් වෙද්දී මේ ජල විදුලියට හැකියාවක් නැහැ. දැනට ඉන්න ජනගහනයට අවශ්‍ය විදුලි ප්‍රමාණය ලබා දෙන්න. එතකොට අපි දන්නවා මේ භූගත ජලය. අපි දන්නවා සමහර වෙලාවට ලිඳක් කැපුවොත් අපිට ජලය හම්බ වෙනවා. සමහර වෙලාවට ඒ තියෙන ශිලා ස්තරයත් හිල් කරගෙන තවදුරටත් විද්‍යුත් එහෙම ඔය නලලින් වගේ ගහද්දී භූගත ජලය අපිට ලැබෙනවා. එහෙනම් අපිට ජලය ලැබෙන ප්‍රධාන ආකාර මුහුදේ ලැබෙන ලුණු ජලය, ඒ වගේ මතු පිට ජලය අපි දන්නවා ගංගා, ඇලදොල, වැව්වමුණු, වලවල්, පොකුණු වගේ දේවල්. ඒ වගේම භූගත ජලය අපි කිව්වා පොළොව අභ්‍යන්තරයේ තියෙන ජලය. ඒ වගේම තමයි දැන් අපිට විශේෂයෙන්ම අයිස් විදිහට ජලය දක්නට ලැබෙනවා ද්‍රවාශ්‍රිත ප්‍රදේශවල. ඒ වගේම තමයි මම ඉස්සෙල්ලා කිව්වා මේ වායු ගෝලය තුල ජල වාෂ්ප දක්නට ලැබෙනවා කියලා. දැන් අපි දන්නවා සමහරක් වෙලාවට හොඳට ගස් කොළන් එහෙම තියෙනවනේ මේ ප්‍රදේශය තුල ජල වාෂ්ප ප්‍රතිශතය ඊටම වැඩි. ඉතින් මේ ජල වාෂ්ප විදිහට වායු ගෝලය තමයි ජලය කියන සංරචකය අඩංගු වෙන්නේ. ඒ වගේම පුතේ අපි ගත්තොත් එහෙම මේ ද්‍රව ප්‍රදේශවල විශේෂයෙන්ම මිදිච්ච ජලය. අපි දන්නවා දැන් පෘථිවි වායු ගෝලය පෘථිවි ගෝලය ගත්තොත් මෙන්න මේ පෘථිවි ගෝලයේ උතුරු කොටස සහ පෘථිවි ගෝලයේ මේ දකුණු කොටස මෙන්න මේ කොටසේ විශේෂයෙන්ම තියෙනවා ද්‍රව. මේකට අපි කියනවා උත්තර ද්‍රවය. මේකට අපි කියනවා දක්ෂිණ ද්‍රවය. හරි. ඒතර මෙන්න මේ ප්‍රදේශවල උෂ්ණත්වය ඉතාම අඩුයි. ඒක නිසා අවුරුද්දේ බොහෝ කාලයක් මේ වගේ ග්ලැසියර අයිස් තට්ටු විදිහට තියෙනවා. අනිත් දේ තමයි අපි කතා කරා මේ ජීවි ශරීර තුල. ජීවි ශරීර තුල ජලය පවතිනවා. අපි දන්නවා විශේෂයෙන්ම අපි ජලය පානය කරනවා. ඒ වගේම ශාක ගත්තොත් එහෙම ශාක මුල් වලින් ජලය අවශෝෂණය කරගන්නවා. සතුන් ගත්තොත් සතුනුත් ජලය පානය කරනවා නේ. ඒ වගේම තමයි අපි ගන්න ආහාරවල ජලය අඩංගු වෙනවා. මේ ආකාරයට ජෛව ස්කන්ධ ගත්තොත් එහෙම නැත්නම් මේ ජීවි දේහ ගත්තොත් මේ ජීවි දේහ තුල දරවනේ ජලය මනාව අඩංගු වෙනවා. එබනම් අපි කතා කරා ප්‍රධාන වශයෙන්ම ජලයේ තියෙන ස්ථාන රාශියක් සම්බන්ධ. එතකොට දරුවනේ මේ ජල චක්‍රය කියලා කිව්වොත් වායු ගෝලය, ජල ගෝලය, ශිලා ගෝලය, ජෛව ගෝලය කියන මෙන්න මේ ගෝලවල තියෙන එක එක සංරචක අතර හුවමාරුව ජලයේ ස්වභාවයන් හුවමාරුව තමයි අපි ජල චක්‍රය කියලා කියන්නේ. මේ ජල චක්‍රය මිනිසාගේ බලපෑම් එල්ල වෙන්න ඉස්සරලා ඊටාම තුලනාත්මකව තමයි තිබුණේ. ඒත් මිනිසාගේ අත්නෝමතික පරිසර විනාශකාරී ක්‍රියාමාර්ග නිසා මේ ජල චක්‍රයටත් පුතේ අර අපි කලින් පාඩමේ සාකච්ඡා කරපු ස්වභාවික චක්‍රවලට වගේම ජල චක්‍රයටත් හානි වෙලා තියෙනවා. අපි ඉස්සර ගත්තොත් එහෙම කන්නවල් ජල කන්න මහ කන්න කියලා තියෙනවා. අපි දන්නවා දැන් බක් මාසය ගත්තොත් එහෙම බක් මාසේ අකුණුත් එක්ක වෙහි. එතකොට අපි දන්නවා සමහර වෙලාවට නිකන් කාලා මොනවද තියෙන්නේ කියලා. එතකොට මේ ගොවිතැන පවා අපේ මුතු බිත්තු සැලසුම් කරන් තිබ්බේ මෙන්න මේ ජල චක්‍රයට අනුකූල වන පරිදි නේද? අපි දන්නවා අපිට විශේෂයෙන්ම වායු ගෝලයේ සිට පෘථිවියට ජලය ලැබෙන ප්‍රධානම මාර්ගය තමයි මෙන්න මේ වැස්ස කියන කෙනා නේ. ඒතර මේ වැස්ස මත තමයි ගොඩක් වෙලාවට
කෘෂිකර්මාන්තය පදනම් වුණේ. ඉතින් මේක බොහොම පිළිවෙලකට චක්‍රීයව සිද්ධ වුණා මිනිසාගේ බලපෑම වෙන්න ඉස්සරලා. හැබැයි මිනිසා විසින් වනාන්තර විනාශ කරලා ඒ වගේම පරිසරයට වායුගෝලයට දූෂක වායු යවලා මේ චක්‍රයේ ස්වභාවික තුලනාත්මක බව එහෙම නැත්නම් චක්‍රාකාරව වෙන බව විනාශ කරා. ඒ නිසා සමහරකට ගම් වතුර වෙනවා. සමහර කාලවල නියන් එනවා. ඒ කියන්නේ ඉස්සර නම් ඒ ගම් වතුරක් එමවත් බොහොම කාලයකට සැරයක් වෙන්නේ. හැබැයි දැන් වෙද්දි මොකද වෙන්නේ? මේ මිනිසා විසින් කරන දේ ඉදිකිරීම නිසා ඒ වගේම වන විනාශ නිසා මේ ක්‍රියාවලිය ඇනහිටලා තියෙනවා. හරි. එතකොට මේකෙදි අපි කිව්වා මේ වර්ෂාව කියන කෙනා තමයි මේ කටයුත්තේ ආරම්භකයා. වර්ෂාව මගින් වායුගෝලයේ තියෙන ජලය මතු පිට බහල වලට පත් කරනවා නේද? දැන් අපි ගත්තොත් මේ වැස්ස මේක පෘථිවිය නම් මොකද වෙන්නේ? අපි හිතමු මේ තියෙන්නේ වායුගෝලය කියලා. මේ වගේ තියෙන වලාකුළු මේ වගේ මොකද සිද්ධ වෙන්නේ? වර්ෂාව පතනය වෙනවා. වර්ෂාව පතනය වෙනවා. මේවා මොකද වෙන්නේ? පළවෙනි දේ තමයි සමහරක් වෙලාවට ගලාගෙන ගිහිල්ලා මේ වගේ මතු පිට ජලයේ විදිහට තැම්පත් වෙනවා. ඒ වගේම සමහරක් වෙලාවට මේවා මුහුදට වැටෙන්නේ නැතුව වෙනත් කොහරට වැටුනොත් ගංගා ඇලදොල අපි දන්නවා ඇල මාර්ග ඔස්සේ ගිහිල්ලා මුහුදට එකතු වෙනවා. මුහුදට සමහරක් වෙලාවට මේවා කාන්දු වෙලා පොළවේ භූගත ජලයේ විදිහටත් භූගත ජලයේ බවටත් පත් වෙනවා. එතකොට අපි දන්නවා ගොඩක් වෙලාවට ගලාගෙන යන ජලයේ අවසානයේ තමයි මුහුද කියන්නේ. මේ ජලය මුහුදට ගලාගෙන යද්දී ශිලා ගෝලයේ තියෙන විවිධ පාෂාණ khනිජ උඩින් ගිහිල්ලා ඒවත් සමහර වලට දිය කරගෙන සමහරට මේ වැස්ස වහිද්දී මේ ශිලා ගෝලයේ තියෙන ගොඩක් දේවල් ගංගා ඇලදොලට එකතු වෙලා මේවා කොහොම අවසානයේ නවතින මුහුදේ. ඒ වගේම තමයි මේ යන මාර්ගය අතරතුර මේවා සමහර වෙලාවට පෘථිවි කබල තුලට රිංගලා ජලගෝලයේ විදිහට ජලය තැම්පත් වීම සිද්ධ වෙනවා. හරි. ඉතින් අපි දන්නවා මේ උත්සේදනය කියන්නේ. උත්සේදනයේදී සිද්ධ වෙන්නේ මොකද්ද? හිරු රශ්මිය වැදෙද්දී මේ ශාකවල තියෙන ජල වාෂ්ප වායුගෝලයට එකතු වෙනවා. ඒ වගේම අපි දන්නවා වාෂ්පීකරණයේදී සිද්ධ වෙන්නේ මුහුද, ගංගා, ඇලදොල, වීල්, පොකුණු මේ වගේ තියෙන ජලය වාෂ්පී භවණය, ඒ කියන්නේ වාෂ්පීකරණය කියන එක වෙනයි. නටන්නේ නැහැ මේවා. මෙන්න මේ මතු පිට තියෙන ජලය මොකද වෙන්නේ? වාෂ්ප වෙලා වායුගෝලයට එකතු වෙනවා. ඉතින් මේ වායුගෝලයට එකතු වෙන ජල වාෂ්ප පොදි විදිහට එකතු වෙලා වලාකුළු හැදිලා මේ වලාකුළු බර වෙලා මොකද වෙන්නේ? වර්ෂාපතන ලෙස වැටෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ වර්ෂාපතනේ වැටෙද්දි මේක එකපාර පොළොවට වැටෙන්නේ නැතුව සමහර වෙලාවට මෙන්න මේ ශාක වගේ තියෙනවා නම්, ගස් තියෙනවා නම්, වනාන්තර තියෙනවා නම් මේවා අතුරු කඩන්නට ලක් වෙනවා. ඒ කියන්නේ එකපාර බිමට වේගයෙන් වැටෙන්නේ නැතුව මේ ගස්වල වැටලා මේවා බොහොම සීරාවට එහෙම නැත්නම් සීරුවට පොළොවට වැටෙනවා. එතකොට පොළොව විශේෂයෙන්ම පාංශු කාදරේ නවතිනවා. එතකොට මොකද වෙන්නේ? මේ ජලය තැන් තැන් වල එකතු වෙලා එක ස්ථානයක ජල එකතු වීම සිද්ධ වෙනවා. අපි දන්නවා මෙන්න මේ ජලය ජලාශවලදී ඒ වගේම ජලය ගලාගෙන යීමේදී භූගත ජලයේ බවට පත් වෙනවා. මේ පොළවේ තියෙන භූගත ජලයේ බවට තැම්පත් වෙනවා. එතකොට සමහර වෙලාවට මේ භූගත ජලයට උඩිනොත් මොකද වෙන්නේ? භූගත ජලයේ සමහර වෙලාවට මේ පස් බොරළු ගල් සහිත මේ ස්තර ඔක්කොම හරහා ගිහිල්ලා සමහර වෙලාවට ද්විතීයික ස්තරයක තැම්පත් වෙන වෙලාවලුත් නැතුවාද නෙවෙයි.
එතකොට මොකද වෙන්නේ? මේ ජලය ආය පාරක් මොකද වෙන්නේ? ගලාගෙන ගිහිලා ජලාශය වලට යනවා. සමහරවිට මේ භූගත ජලය අපි නල්ලින් ගහලා ගන්නවා. එහෙම නැත්නම් ලිං වලින් ගන්නවා. අරගෙන මොකද කරන්නේ? ආය පාරක් මේවා මොකද වෙන්නේ? වාෂ්පීභවණයට ලක් වෙලා වලාකුළු වලට තමයි එකතු වීම සිද්ධ වෙන්නේ. ඉතින් මේක චක්‍රයක් නේ. වාෂ්පීකරණ උත්සේදනය මගින් වායු ගෝලයට එකතු වෙනවා. එකතු වෙච්ච කට්ටිය ඝනීභවන වෙනවා, වර්ෂාව විදිහට වෙනවා. වර්ෂාව විදිහට ආවට පස්සේ එක්කෝ මේවා ශාක විසින් උරා ගන්නවා. එහෙම නැත්නම් මොකද වෙන්නේ? භූගත ජලයට යනවා. ඒ කොහොම ගියත් අය පාරක් මේ ජලය මොකද වෙන්නේ? ඔව් මතු පිට ඇවිල්ලා වාෂ්පීකරණයට ලක් වෙලා මේක චක්‍රානුකූලව නොනැවතී සිද්ධ වෙනවා. හරි නොනැවතී සිද්ධ වෙනවා. එතකොට දැන් අපි ගත්තොත් එහෙම ශාක අඩු වුණොත්, ගස් කොළන් අඩු වුණොත් මේ උත්සේදන ක්‍රියාවලිය සිද්ධ වෙනවද? උත්සේදන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. පැහැදිලිද? එතකොට වර්ෂාව මොකද වෙන්නේ? වර්ෂාව අඩු වෙනවනේ. උත්සේදනය අඩු වෙනවා කියලා කියන දරුවනේ වර්ෂාව අඩු වෙනවනේ. හරි. විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම මේ ජලය වායුගෝලය හරහා යාමේදී ජලයේ දිය වෙන සමහර වායු තියෙනවා. අපි දන්නවා දැන් ජලයේ දිය වෙන සමහර වායු තමයි CO2. CO2 ජලයත් එක්ක දිය වෙලා H2CO2 හදන මේකට අපිට කාබනික් අම්ලය කියනවා. දුබල අම්ලයක්. මෙයාට හැකියාවක් නැහැ අම්ල වැසිත කරන්න. හේතුව තමයි මෙයාට බෑ ජලයේ pH අගය 5.4 වැඩිය බස්සන්න. පුතේ අපි දන්නවා pH අගය සාමාන්‍ය 7යි තියෙන්නේ. මේ pH අගය අඩු වෙද්දී ඒ කියන්නේ pH අගය 6 5 4 වගේ වෙන්න මේක ආම්ලික වෙනවා. ඒතර pH අගය 5.7ක් වෙද්දී මෙන්න මේ pH අගය 5.7ක් වෙද්දී මොකද වෙන්නේ? මීට වැඩිය අඩු වුණොත් අපි කියනවා වර්ෂාවක් අම්ල වැස්සක් කියනවා. එතකොට මේ කාබන් ඩයොක්සයිඩ් ජලයේ දිය වෙලා මොකද වෙන්නේ? කාබනික් අම්ලය හැදුවට මේක ප්‍රබල අම්ලයක් නෙමෙයි. හැබැයි අපි දන්නා මෙන්න මේ SO2 ඒ වගේ මේ SO3 වගේ වායුන් මේවා ජලයේ දී වෙලා හදන්නේ H2SO4. මේක ප්‍රබල අම්ලයක්. මෙයාට පුළුවන් pH අගය 5.4 වැඩි අඩු කරන්න. එහෙම වුණොත් මොකද වෙන්නේ? ජලය දූෂණය වෙලා මේ ජලය ආම්ලික ජලය බවට පත් වෙනවා. ඉතින් ආම්ලික ජලය කියන අපි ඉස්සරහට කතා කරනවා. අම්ල වැස්සක් කියන්නේ විශේෂයෙන්ම ඔය කිරුගරුඬ වගේ ප්‍රතිමා දිය වෙනවා. පොළවේ තියෙන පෝෂක දිය වෙනවා. ඔය යකඩ වලින් හදපු දේවල් විකාදනය වෙනවා. සිමෙන්ති වල සමහර කොටස් දිය වෙනවා. හුණුගල් වලින් හදපු දේවල් දිය වෙනවා. හරි? ඒ වගේ මලකඩ කෑම ශීඝ්‍ර කරන වගේ ලොකු හානි වෙනවා. ඒ වගේම තමයි තව කෙනෙක් තමයි වායුගෝලයේ ඉඳලා ජල වාෂ්පේ ජලයේදී වැස්සේදී දූෂණය කරන කෙනෙක් NO2 සහ NO කියන දෙන්න. මෙන්න මේ දෙන්න. මෙන්න මේ NO සහ NO කියන දෙන්න NO2 කියන දෙන්න මේ නයිට්‍රජන් සහිත ඔක්සිජන් තියෙන කට්ටිය NO සහ මෙයාලා මොකද කරන්නේ? හදනවා HNO3 HNO3 හරිද? මේ HNO3 ටත් මෙයා ප්‍රබල අම්ලයක්. හරි? එහෙනම් වායුගෝලයේ NO2 වගේ කෙනෙක් හිටියොත් මෙයාත් මොකද කරන්නේ? ඔව් ජලය දූෂණය කරනවා. හේතුව තමයි HNO3 හදලා මෙයාට හැකියාව තියෙනවා. ජලයේ ආම්ලිකතාව ඉහළ දමලා අම්ල වැස්සක් බවට මේ වැස්ස පත් කරන්න. එතකොට සමහරක් වෙලාවට සමහරක් වායුන් තියෙනවා මේ දෙන්නට වැඩිය ඊටාම විෂ සහිත දේවල් නේ. ඒවා විශේෂයෙන්ම විෂ ද්‍රව්‍ය සමහර ලාවට අපිට විවිධ ආසාත්මිකතා පවා ඇති කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම කතා කරා වායුගෝලිත ගමන. රයිට් අපි කතා කරා. එතකොට ජලයේ පෘථිවි පෘෂ්ඨය හරහා ගමන් කරද්දී භූමිගත ජලය බවට පත් වෙනවා. එතකොට මේ භූගත ජලය බවට වෙද්දී මෙන්න මේ ශිලා ගෝලයේ දිය වෙලා තියෙන යම් දේවල් දිය කරගෙන තමයි භූගත ජලය බවට පත් වෙන්නේ. මේකෙදි සමහර වෙලාවට මේ ජලයේ තියෙන ආම්ලික බවෙන් වෙන්නම් සමහරට අපිට ලැබෙන ජලයේ
ඔය කටිනත්වය එහෙම නැත්නම් කියුල් බව එහෙම කියුල් බව එහෙම නැත්නම් කටිනත්වය වැඩි වෙන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි සමහර වෙලාවට අපි පරිසරයට මේ බැරලෝහ වගේ දේවල් එහෙම නැත්නම් විෂ බැරලෝහ වගේ දේවල් විෂ කාබනික රසායනික සංයෝග අපි මුදා හැරලා තිබ්බනම් ඒ වගේම ඔය ඒ අයින්ද්‍රිය ද්‍රව්‍ය හරි දිය තිබ්බොත් දිය වුණොත් මේවා ජලයේ දිය වෙන්න පුළුවන්. ඒ කියන්නේ කොටින්ම කිව්වොත් අපි පරිසරයට කුණු විදිහට බැහැර කරන ද්‍රව්‍ය තියෙනවා නපතේ. පරිසරයට කුණු විදිහට බැහැර කරන ලෝහ වෙන්න පුළුවන්. දි รา පත් වෙන ද්‍රව්‍ය වෙන්න පුළුවන්. වෙනත් කාබනික සංයෝග වෙන්න පුළුවන්. වෙනත් නරක විච ආහාර වගේ දේවල් වෙන්න පුළුවන් නේද? මේ දේවල් ඔක්කොම මොකද වෙන්නේ? ජලයේ දිය වෙලා මේ ජල ගෝලය කියන එක අපිරිසුදු වීමට බලපාන්න පුළුවන්. මොකද හේතුව තමයි දැන් අපි ගලාගෙන යන දේවල් වෙන්න පුළුවන්. භූගත අභ්‍යන්තරයෙන් යන දේවල් වෙන්න පුළුවන්. මොකද වෙන්නේ? මේ ජලය මොකද වෙන්න පුළුවන්? මේ ප්‍රතික්‍රියා කරලා ජලයේ ගොඩක් දේවල් දිය වෙනවා පුතේ නේ. ජලය කියන්නේ හොඳ ද්‍රාවකයක් නේ. ජලය කියන්නේ හොඳ ද්‍රාවකයක් නිසා මේ අපිරිසුදු දේවල් උත් මොකද වෙන්නේ? හොඳට ජලය දිය වෙලා ජල ගෝලය අපවිත්‍ර වෙන්න තියෙන ඉඩකඩ ඊටාම වැඩි වෙනවා. ඒතර විශේෂයෙන්ම අපි කතා කරොත් මේ පොයින්ට්ස් එක අපි කතා කරා බැරලෝහ විෂ කසාබ සංයෝග අයන්ද්‍රිය ද්‍රව්‍ය right. එහෙනම් ජලයේ දූෂණය වෙන ආකාර තමයි මේවා. හරි මේක හොඳට මතක තියාගන්න විශේෂයෙන්ම මෙන්න මේ වායු වර්ග ජලයේ දියවීම වැස්ස ජලයේ වායු වර්ග දිය වුණොත් එහෙම පොළවට එන්නත් කලින් මේ ජලය දූෂණය වෙලා තියෙන්නේ. හැබැයි හැම වායුවක්ම මෙහෙම වෙන්නේ නැහැ. ජලයේ දියවන වායු. සමහර ඒවා විතර ජලයේ දිය වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. හරි? ඔක්සිජන් ජලයේ දිය වුණා කියලා ප්‍රශ්නයක් නැහැ නේ. හැබැයි මම ඔය කියපු CO2 ලොකු බලපෑමක් ඇති කරන්නේ නැහැ. SO2 SO3 NO3 කියන ඔය වායුන් නම් අතිශයව දරුණුයි. මොකද හේතුව තමයි මේ වායුන් පෘථිවියට ජලයේ දිය වෙලා ආවොත් එහෙම අතිශය හානිකාරක වායුන් වෙනවා. හරි. අපි ඉදිරියට යන්න බලන්න. අපි දන්නවා මිනිසාගේ යහ පැවැත්මට උසස් ජලය අවශ්‍ය වෙනවා. නේද? ජලය වැඩිපුර බොන තරමට මිනිසා නිරෝගී වෙනවා කියලා අහලා තියෙනවා. නේද? එතකොට අපිට බොන්න හොඳ ජලය තිබ්බේ නැත්තම් මොකද වෙන්නේ පුතේ? පළවෙනි දේ තමයි මුත්‍රාගල්, වග්ගඩු අමාරු වගේ දේවල් තියෙනවා නේ. විශේෂයෙන්ම ඔය කෘෂි රසායනික ද්‍රව්‍ය එකතු වෙලා මොකද වෙලා තියෙන්නේ? සමහරක් වෙලාවට අපි අවට පරිසරයේ තියෙන ජලය බීමට නුසුසු තත්ත්වයට පත් වෙලා තියෙනවා. නේද? සමහර වෙලාවට ඔය දෙයට කෘෂි රසායනික දේවල් ආවොත් එහෙම සමහරට නාන්නත් හොඳ නැත් තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් ජලය පිරිසුදු ජලය පානය කරොත් මිනිසා නිරෝගී වෙනවා වගේම අපිරිසුදු ජලය පානය කරොත් මිනිසා රෝගී වෙනවා. ඒක නිසා විශේෂයෙන්ම ඔය උතුරු මැද පළාත වගේ කෘෂිකර්මයේ බහුල පළාත්වල මේ ජලය අපවිත්‍ර වීම නිසා මිනිසුන් වග්ගඩු රෝගාඝාත වලට මුහුණ පානවා. ඒ වගේම තව සමහරක් ප්‍රදේශ තියෙනවා විශේෂයෙන්ම ජලය කියුල් කඨිනත්වය වැඩි. ඉතින් මේ කඨිනත්වය වැඩි ජලය පිරිපහදුවකින් තොරව පරිහරණය කරොත් මුත්‍රාගල් ඒ වගේ වග්ගඩු වල ගල් ඇතිවීම වගේ රෝග ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ විෂ රසායනික ද්‍රව්‍ය දිය වෙච්ච එහෙම නැත්නම් අපි දන්නවා මෙන්න මේ බැක්ටීරියා වෛරස් වලින් ජලය අපවිත්‍ර වෙච්ච ජලය ප්‍රයෝජනයට ගත්තොත් එහෙම විශේෂයෙන්ම අපි දන්නවා මේ කොලරාව, පාචනය, අතිසාරය, ඒ වගේම ඔය මීවුණ වගේ රෝග, වසංගත රෝග ඇති වෙන්න ඉඩ තියෙනවා. මේවා මේ මෑතක නෙමේ පුතේ කාර්මීකරණයට පෙර කාලයේ පවා මේ වගේ රෝග අපිට අහන්න ලැබුණා. විශේෂයෙන්ම ජලය පදනම් වෙලා තියෙන රෝග. නේද? ඔය මීවුණ වගේ රෝගයක් හැදුනොත් එහෙම ගොඩක් වෙලාවට ලේ අතිසාරයට ඇවිල්ලා මිනිසුන් මිය යන්න පවා ඉඩ කඩ තියෙනවා. වර්තමානයේ නම් සෞඛ්‍ය ශාස්ත්‍රයේ දියුණුවත් එක්ක මේ දේවල් ටික අඩුවෙන් තියෙන්නේ. හරි. ඒ වගේම ඔබ දන්නවා මේ පාචනය, කොලරා වගේ රෝග විශේෂයෙන්ම මිනිසුන් අතිශය මරණයට පත් කර ඈත අතීතයේ තිබ්බ දරුණු රෝග නේ. අතිසාරය කියන්නේ ලේ මල පහ වෙන්නේ නේ. හරි. ඔබ කොලරාව සහ පාචනය ගැන අහලා තියෙනවා. ඒක නිසා
උසස් වර්ගයේ ජලය අපිට අවශ්‍ය වෙනවා පරිහරණයට. මේකටත් පුතේ උසස්ම ජලය අවශ්‍ය වෙන අපිට මොනවා කරන්නද? පානයටනේ. එතකොට අපි නාන්න ගන්න වතුර අර පානය කරන ජලය තරම් උසස් ක්වොලිටියකින් උසස් තත්ත්වයකින් තිබීම අවශ්‍ය නැහැ. හැබැයි අපි ගත්තොත් එහෙම එදිනදා පරිහරණයට ගන්න, නාන්න කරන්න ගන්න, ඒ වගේ පිඟන් හොදන්න ගන්න ජලය අර පානීය ජලය තරම් නැති වුණත් හොඳ පිරිසුදු මට්ටමක තියෙනවා. ඒ වගේම තමයි වැසිකිළියක් පිරිසුදු කරන්න, ඒ වගේ මල් වලට වතුර දාන්න ගත්තොත් එහෙම ඒවට අපිට අර දෙක තරම්ම උසස් තත්ත්වයේ ප්‍රමිතියකින් යුත් ජලය අවශ්‍ය නැහැ. ඒ නිසා මිනිසාගේ එක එක අවශ්‍යතාවය අනුව එක එක ජල ප්‍රමිතීන් භාවිත කළ යුතු වෙනවා. ඒ නිසා අපි කල්පනා කළ යුතු වෙනවා අපිට අවශ්‍යතාවය කුමක්ද? ඒ අවශ්‍යතාවයට අනුව ජලයේ පවිත්‍රතාවය කරගන්න ඕනේ. මොකද දැන් අපි ගත්තොත් එහෙම බොන වතුරෙන් මල් පෝච්චි වලට දාන්න ගියොත් එහෙම අපිට තාම අධික පිරිවැයක්, අධික කාලයක්, අධික ශ්‍රමයක් වැය වෙනවා. ඒ නිසා එක් එක් කර්තව්‍ය සඳහා ජලය අවශ්‍ය විදිහ ප්‍රමිතිගත කරලා තියෙනවා. ඒ ප්‍රමිතිය පිළිබඳව අපි අවබෝධයකින් සිටිය යුතු වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඔබ අයපාර මතක තියාගන්න ඔය බැක්ටීරියා වෛරස් වගේ ව්‍යාධි ජනකයන්ගෙන් හැම බැක්ටීරියක්ම හැම දිලිරයක්ම නෙමෙයි. මිනිසුන්ට ලෙඩ ඇති කරන ව්‍යාධි ජනක බැක්ටීරියා, ව්‍යාධි ජනක දිලිර ජලයට එකතු වීමත් තාම ලොකු හානියක් අර මිනිසා විසින් ස්වභාවිකව කරනවා වගේම මේවත් අපි පාලනය සඳහා අවශ්‍ය කටයුතු කළ යුතු වෙනවා. දැන් සමහර ලාවට අපි ගත්තොත් මේ ජලාශයක් නිකම්ම තිබ්බොත් මේකේ මදුරුව බෝ වෙලා ඒ මදුරුවන්ගේ වෙන හානි වෙන්නත් පුළුවන්. ඒක නිසා ජලය කියන එක නිසි පරිදි කළමනාකරණය කිරීමත් අත්‍යවශ්‍ය වෙනවා. හරි. අපි යම් බලන්න ඉදිරියට. දරුවනේ මේ විශේෂයෙන්ම අපි දන්නවා මේ භූගෝලීය සාධක නිසා සමහර වෙලාවට ස්වභාවිකව මේ අධික ලෙස ජල දූෂක තියෙන්න පුළුවන් මේ පෘථිවි කබොල්ල තුල. අපි දන්නවා විශේෂයෙන්ම මේ වියලි කලාපයේ තියෙනවා ජලයේ කටිනත්වය. එහෙම නැත්නම් කියුල් බව අධික. දැන් මම ඉස්සලා කියපු විදිහට මේ කියුල් බව අධික ජලය පානය කිරීම වක්ගඩු වල ගල් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය කාබනේට් අයන ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම සමහරවන මුත්‍රා ගල් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේවා සමහර ලාවට සර්ජරි එකකින් අයින් කරන්න වෙන සිද්ධියක් තියෙනවා. බෙහෙත් වලින් දිය කරන්න බැරි නම් එහෙම නැත්නම් ඔය ලේසර් කරලා දිය කරලා දාන්න එහෙම නැත්නම් කුඩු කරලා දාන්න වෙන තත්ත්ව පවා ඇති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අපි දන්නවා මේ සමහර වෙලාවට මේ ෆ්ලෝරින් අයන මේ කටිනත්වයේ වගේම සමහරක් වෙලාවට මෙන්න මේ ෆ්ලෝරින් අයන මට්ටම ස්වභාවිකම අධික වෙනවා ඔය තෙත් කලාපයේ සමහර ප්‍රදේශවල. ඒ වගේම තමයි මේ සමහර වෙලාවට මේ වගේ මේ යකඩ උගුණ ප්‍රතිශතය. එහෙම නැත්නම් මේ ෆ්ලෝරින් සහිත මේ ජලයේ යකඩ අවමතාවයක් තියෙනවා. දැන් අපි දන්නා මේ ජලයත් සමග අපිට සංසුද්ධ ජලයම නෙමෙයි සමහරක් ඛනිජ ලවණ එහෙම ලැබෙනවානේ. ඒ නිසා ඔබ දැකලා තියෙන සමහරක් වෙලාවට උසස් වර්ගයේ ජල බෝතල් වල මිනිසාට අවශ්‍ය ඛනිජ ලවණ පවා ඇතුළත් කරලා තියෙනවානේ. ඉතින් ඔබ දන්නවා සමහර ලාවට විවිධ ඔය පානීය ජල බෝතල් තියෙන අධික මිල. ඉතින් මොකද මේ අධික මිලක් ලැබෙන්න හේතුව? ඔව් එතනදි සිද්ධ කරන දේ මෙන්න මෙහෙම. මේ ජලය අරගෙන මේ ජලය වාෂ්පීකරණයට ලක් කරලා ඒ වාෂ්ප ඝනීභවනය කරලා මේක අය වාෂ්පීකරණයට ලක් කරලා ආයෙත් මේ ජලය ඔව් ලබාගෙන තියෙනවා. හරි. ඒ වගේ උසස් වර්ගයෙන් තමයි තියෙන්නේ. මේ වගේ ගොඩක් වෙලාවට හානිකර තත්ත්වයට ඉතාම අවමයි. ඉතින් පුතේ එහෙනම් මේ ලංකාවේ තියෙන මේ ජලයේ තියෙන ස්වභාවික දූෂක ගත්තොත් එහෙම ජලයේ කටනත්වය ඒ වගේම ෆ්ලෝරින් අයන මට්ටම ඉහළයි. ඒ වගේම තෙත් කලාපය තුළ යකඩ උගුණ මට්ටමක් තියෙනවා. ප්‍රතිශතය හරි. ඉදිරියට යන්න. අපි දන්නවා මේ විෂ රසායනික ද්‍රව්‍ය ජලයට එකතු වෙන විවිධ කර්මාන්ත ශාලා තියෙනවා. විවිධ දේවල් තියෙනවා. නේද? අපි දන්නවා මේ විද්‍යුත් කාර්මික රසායනික ද්‍රව්‍ය.
ඔයාලා දන්නවා විශේෂයෙන්ම ඔය ගැලවනයිස් කරනවා කියලා අහලා තියෙනවා නේ. ගැලවනයිස් කරන ආකාර දෙක තුනක් තියෙනවා. එකක් තමයි ඉලෙක්ට්‍රෝප්ලේටඩ් කියලා එකක් තියෙනවා. ඒ වගේ තමයි තව එකක් තමයි හොට් ඩීප් ගැලවනයිස් කියලා. ඉතින් මේ විද්‍යුතාලේපනය කරන රසායනික ද්‍රව්‍ය විශේෂයෙන්ම ජලයත් සමග මිශ්‍ර කරන්න සිද්ධ වෙනවා මේවා හොදලා දාති. ඉතින් මෙතනදිත් විශේෂයෙන්ම මේ රසායනික ද්‍රව්‍ය පරිසරයට මුදා හැරෙනවා. ඒවා තමයි මේ ලෝහාලේපන කර්මාන්ත. දැන් මේ විද්‍යුත් කාර්මික රසායනයට වගේම අපි දන්නා මේ ලෝහාලේපන ගත්තොත් එහෙම ඔය ගැලවනයිස් කිරීම වගේම තවත් සමහර වෙලාවට විවිධ ලස්සන පෘෂ්ඨයන් ලබා දෙන දේවල් තියෙනවා. දැන් අපි ගත්තොත් මේ විද්‍යුත් කාර්මික රසායනික ද්‍රව්‍ය කියලා ඔබ දන්නා මේ කෝස්ටික් සෝඩානේ. කෝස්ටික් සෝඩා නිෂ්පාදනය එක ක්‍රියාවලියක්. ඉතින් මෙතනදී සමහර වෙලාවට අතුරු පළ විදිහට යනවා මේ හයිඩ්‍රජන් සහ ක්ලෝරින්. මේ හයිඩ්‍රජන් සහ ක්ලෝරින් දෙන්න ගියාට පස්සේ මෙතන HCl වගේ දේවල් සෑදෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම අපි දන්නවා මේ වගේ හැදෙන ඔය කෝස්ටික් සෝඩා නේද? කෝස්ටික් සෝඩා ගත්තොත් කෝස්ටික් සෝඩා කියන එක භාෂ්මිකයිනේ. අපිට හොඳ උදාහරණ විදිහට ගන්න පුළුවන් මෙන්න මේ මේකට ගන්න පුළුවන් අපිට. ඒ වගේම කෝස්ටික් සෝඩා නිෂ්පාදනය ඒ වගේම ලෝහාලේපන කර්මාන්ත වලට ගැලවනයිස් කර්මාන්තය ඔය ඉලෙක්ට්‍රෝප්ලේටඩ් සහ හොට් ඩීප් කියලා අපි දෙකක් තියෙනවා. ඒ වගේම කෘමිනාශක වල්නාශක අර වගේ සමහර කෘෂි රසායනික ද්‍රව්‍ය අපි දැකලා තියෙනවා ගොඩක් වෙලාවට ගිහිල්ලා අර වැවටම තමයි හොදලා දාන්නේ. ඒත් ඒ අහිංසක ගොවීන් දන්නේ නැහැ. ඒ ගොවි මහතුරුන් දන්නේ නැහැ මේ විෂ රසායනික තමයි අනිත් පැත්තට අපිට බොණ්ඩ වෙන්නේ කියලා. ඒ නිසා අතරම හොඳ ප්‍රවිතියක් හැදෙනවා නම් වඩාත් වටිනවා මේ කෘෂි රසායනික ද්‍රව්‍ය එහෙම නැත්නම් මේ උපකරණ හොදලා කොහොමද පිරිසුදු කරන්න කියන ආකාරය පිළිබඳව ඒ ගොවි මහතුන් දැනුවත් වෙනවා නම් ඊටාම වැදගත් වෙනවා. ඉතින් වැඩේ තියෙන්නේ දැන් මේ සමහර වෙලාවට මේවා හොදන්නේ කුඹුරේ වෙන්න පුළුවන් නේද? හැබැයි මේවා කුඹුරේ හේදුවට මේවා ගිහිල්ලා භූගත මාර්ග ඔස්සේ අපේ ලිං වලට පවා එකතු වෙන අවස්ථාවන් තියෙනවා. ඉතින් අනිත් දේ තමයි අපි හොඳට තේරුම් ගන්න ඕන දෙයක් තමයි අපි දැන් ජලයට කෙසේ වෙතත් කෘමිනාශක වල්නාශක අපි ඉහිනවා අපේ වගාවලට. සමහර වෙලාවට මේවා ඉස්සට පස්සේ මොකද වෙන්නේ වැස්ස හවරහා මේ අපි ශාක වලට ඉහපු මේ වල්නාශක කෘමිනාශක දිය වෙලා ඒවා අර ස්වභාවික ජල මාර්ගයේසේ එහෙම නැත්නම් භූගත ජලයට එකතු වීම සිද්ධ වෙන්න පුළුවන් නේද? එහෙනම් අපි වැස්සක් කියලා හිතන්නකෝ. දැන් අපි කෘමිනාශක ගහනවා. දින 3කින් 4කින් වහිනවා. වහිද්දි මොකද වෙන්නේ? අර ඉතුරු වෙලා තියෙන කෘමිනාශක ඔක්කොම හේදිලා එක්කෝ ඒ කුඹුරට ගිහිල්ලා එහෙම නැත්නම් හොදාගෙන ඇල මාර්ග දිගේ එහෙම නැත්නම් ඔය අපි වේලි දිගේ යනවනේ. එතකොට මොකද වෙන්නේ? මේවා කොහේ හරි ගිහිල්ලා එක්කෝ තවත් ලිඳක අපි ගත්තොත් කවත් වැවකට යනවා. එහෙම නැත්නම් මේවා භූගත පොළවට යනවා. ඉතින් සමහර ලාවට ඔය වෙල් ආශ්‍රිත කුඹුරු ආශ්‍රිතව තියෙන ලිං වලට දැඩි බලපෑමක් ඇති කරන්න පුළුවන් මේ වගේනේ. ඉතින් ඔය රසායනික කර්මාන්ත ගත්තොත් එහෙම විශේෂයෙන්ම දැන් කෝස්ටික් සෝඩා වගේ දේවල් භාෂ්මිකයි. ඉතින් මේවා සුළු වශයෙන් හරි මේවා පිරිසුදු කරන මේ ටැංකි පිරිසුදු කරන ඒ වගේම ප්‍රතික්‍රියා කුඩීර පිරිසුදු කරන ජලය කුමන හෝ පරිසරයට උදාහරණ සිද්ධ වෙනවා. එතකොට දැන් භාෂ්මික කර්මාන්තයක් නම් පොළවේ භෂ්ම ගතිය වැඩි වෙනවා. ආම්ලික කර්මාන්තයක් නම් අම්ල ගතිය වැඩි වෙනවා විතරක් නෙවෙයි මොකද වෙන්නේ? අර පසේ තියෙන පෝෂක ටිකත් දිය කරගෙන යාම සිද්ධ වෙනවා. ඉතින් මේ ආකාර දෙකකටම මොකද වෙන්න පුළුවන්? ජලය අපිරිසුදු වෙන්න පුළුවන්. එහෙනම් විශේෂයෙන්ම විෂ රසායනික එකතු වෙන ආකාර ගත්තොත් එහෙම විද්‍යුත් කාර්මික රසායනික ද්‍රව්‍ය, විද්‍යුත් ලෝහාලේපන, නැත්නම් විද්‍යුත් කාර්මික රසායනික ද්‍රව්‍ය, ලෝහාලේපන, කෘමිනාශක, වල්නාශක සහ අනෙකුත් කෘෂි රසායනික ද්‍රව්‍ය මගින් වෙනවා. ඒ කියන්නේ දැන් පොහොර ගත්තා කියනකො පොහොරත් විෂ ස්වභාවයක් තියනවා දරුවනේ නේද? එතකොට ඒ විෂත් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම භූගත ජලයට ඒ වගේ මේවා හොදාගෙන යද්දි එනවා. ඒ වගේම තමයි සමහර දැන් මේක හේදිලා ගියා කියනකො සමහරවිට හේදන්න නැතුව මේවා වෙළඳ පොළ නිකුත් වෙන වෙලාවලුත් තියෙනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම ඉතා පරිස්සමෙන් මේ ආහාර ද්‍රව්‍ය පව හොඳට හොදලා
පරිහරණය කරනවා නම් ඊටම වටිනා පිරිසිදු ජලයෙන්. අපි දන්නවා මේ පාවිච්චි නිවත කරන සමහර ද්‍රව්‍ය. ඒ වගේම මේ වගේ තියෙන මේ කාර්බනික නිෂ්පාදන තියෙන විස රසායනික කොටස්. දැන් අපි ගත්තොත් එහෙම රූප වාහිනී පරිගණක කොටස් අපි විසි කරනවානේ. සමහර වෙලාවට ඔය පරණ ටීවී වල එහෙම රසදිය සහිත කොටස් තිබිලා තියෙනවානේ. එතකොට ඔබ දන්නවා දැන් සමහර කට්ටිය මේ රසදිය හොයනවා ඔය රූප වාහිනිය ඇතුලේ පරණ ගුවන් විදුලි ඇතුලේනේ. එතකොට මේ වගේ තියෙනවා සමහරට බැරලෝහ. ඒ බැරලෝහත් මොකද වෙන්නේ? දි รา පත් වෙලා වැස්ස වැටුණාට පස්සේ මොකද වෙන්නේ? මේවත් දිය වෙලා යන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර වෙලාවට ඔය පිත්තල වලින් හදපු දේවල් තියෙන්න පුළුවන්. ඒ වගේම විවිධ කාර්මික උපකරණ තියෙන්න පුළුවන් නේ. මේ කාර්මික උපකරණ අපි නිසි පරිදි බැහැර කරේ නැත්තම් මේ වගේ බැටරි වගේ දේවල් තියෙන්න පුළුවන්. අපි සමහරට දැන් පරිගණකයක් ගත්තොත් එහෙම මේකේ BIOS බැටරි එකක් තියෙනවා. දැන් අපි මේක නිකම්ම දැම්මොත් මේ බැටරි එක දි รา පත් වෙලා මොකද වෙන්නේ? පරිසරයට එකතු වෙනවා. නේද? සමහර වෙලාවට අපි ඔය ටෝච් බැටරි වගේ දේවල් මොකද කරන්නේ? පරිසරයට බැහැර කරනවා. ඒවත් මොකද වෙන්නේ? දි รา පත් වෙලා අර පොළොවටම එකතු වීම සිද්ධ වෙනවා නේ. පොළොවට කියන්නේ ඇත්තටම ජලය හරහා තමයි දිය වෙන්නේ. එතකොට අපි කතා කරා අපි අපද්‍රව්‍ය බැහැර කිරීම. ඒ වගේම කාර්මික නිෂ්පාදනවල විෂ රසායනික කොටස් සහිත දේවල් බැහැර කිරීම ඊටම පරිස්සමෙන් කරන්න ඕනේ. විදුලි උපකරණ වෙන්න පුළුවන්, ඉලෙක්ට්‍රොනික උපකරණ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මෙකැනිකල් දේවල් වෙන්න මේ කුමන දෙයක් වුණත් පරිසරයට බැහැර කරන්න ඉස්සෙල්ලා අපි මේ බැහැර කිරීමේ ක්‍රමවේද බලන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි සමහර වෙලාවට ඔය කාර්මික රසායනික ද්‍රව්‍ය කියන හිස් බෝතල් මේ හිස් බෝතල් වගේ දේවල් පරිසරයට බැහැර කරද්දිත් පරිස්සම් වෙන්න. මොකද සමහර වෙලාවට ගොඩක් වෙලාවට මේ වගේ තියෙන මේ MSDS කියලා පත්‍රිකාවක් Material Safety Data Sheet කියලා. හරි. ඉතින් මේ රසායනික ද්‍රව්‍ය වල තියෙන මේවා පරිසරයට බැහැර කරන්නේ කොහොමද කියන එක. අපිට එපා නම් බැහැර කරන්න. සමහර වෙලාවට රසායනික ද්‍රව්‍ය කල්ලියකුත් වෙනවා. ඔය තින්ත වගේ දේවල් කල්ලියකුත් වෙනවා. ඉතින් මේවා අපි පරිසරයට බැහැර කරද්දිත් මොකද වෙන්නේ? මේ කර්මාන්ත රස ද්‍රව්‍ය වල තියෙන විෂ රසායනික කොටස් පරිසරයේ තියෙන ජල ගෝලයට එකතු වීම සිද්ධ වෙනවා. අපි සමහර වෙලාවට මේ වායු ගෝලයට එන අපවාතය එහෙම නැත්නම් අපි කියන එක්සෝස් ගෑස් කෙලින්ම මේ ජලයේ දිය වෙලත් මේ දිය වෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට ඔය වාහනයකින් එන්ජින් එකකින් දහනය වෙන අපි දන්න සයිලන්සර් එකකින් එළියට යන වාතය, සමහරට කර්මාන්ත ශාලාවකින් පිට වෙන වාතය මේවත් ජලයේ දිය වෙන ස්වභාවයක් තිබ්බොත් මේවත් ජල ගෝලයට එකතු වීම සිද්ධ වෙනවා. ඉතින් සමහරලාට මිනිස්සු මොකද කරන්නේ? ටිකක් අර දුන් දාන එක මේ කියන්නේ මේවා පාලනය කරන්න මේක ජලයක ඔබනවා සමහරට මේ එක්සෝස්ට් එක. හරි. ඒ ඔබ අවස්ථාවලදී ඉතින් ජලය අතිශය අපවිත්‍ර වෙච්ච ජලයක් තමයි අපිට දක්නට ලැබෙන්නේ. අපි දන්නවා මේ සමහර තැන් තියෙනවා මේ කාර්මික අපද්‍රව්‍ය එකතු කරන කලපු. නේද? ගොඩක් වෙලාවට මේ සමහර ලංකාවේ නම් මේක තරම්ම නැහැ. ඔය කාර්මික අපද්‍රව්‍ය ගිහිල්ලා දාන කලපුවකට. කලපුවකට එකතු කරලා මේවා මුහුදුපත් වෙලා යන ආකාර තියෙනවා. ඒ වගේ තමයි අපි ලංකාවේ දක්නට තියෙන තමයි මේ ගොඩක් වෙලාවට ඔය නගර සභාවලින් එවනත ප්‍රාදේශීය සභාවලින් කුණු ගිහිලා කුණු කන්දක් ගහනවා නේ. මෙන්න මේ කුණු කඳු වලනොත් කුණු කඳු හලා වතුර බේරලා මොකද වෙන්නේ? ඔව් ජල ගෝලය අතිශය අපවිත්‍ර වෙන ස්වභාවයක් තියෙනවා. ඒ වගේම මේ අපජලය පිරිසුදු පහදු කරන ස්ථාන. දැන් කොහොමද මේ අපජලය පිරිපහදු කරන ස්ථාන මෙහෙම වෙන්නේ? දැන් අපි අපජලය පිරිපහදු කරලා ජලය මුදාහරන පරිසරයට. හැබැයි අර අපද්‍රව්‍ය කොටස් මොකද කරන්නේ? අන්න ඉතිරි වෙන අපද්‍රව්‍ය කොටස් අපි නිසි පරිදි බහර කරේ නැත්තම් මොකද වෙන්නේ? ඒ ජල ගෝලය අතිශය හානි වීම වළක්වන්න බැරි වෙනවා. ඒ වගේම තමයි අපද්‍රව්‍ය බැහැර කරන විශේෂ භූමි. අපි කිව්වා මේ කුණු කඳු තේරන භාෂාවේ මේ වගේ තියෙන රසායනික ද්‍රව්‍ය පරිසරයට එකතු වෙන්න පුළුවන් නේ. දැන් මේකේ විශේෂ තව දරුණු දෙයක් තමයි හිතන්නකො මෙන්න මෙහෙම. කුණු කඳු ගහලා තියෙනවා. කඳු ගහද්දි මෙන්න මේ වගේ තැන්වල උෂ්ණත්වය මොකද වෙන්නේ? වැඩි වෙනවා. මේ වගේ පැතිවල උෂ්ණත්වය වැඩි වුණාම මොකද වෙන්නේ පුතා? මේවා සමහරලාට මේ තියෙන කුණු එකිනෙක ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරලා සමහර වෙලාවට මේ වගේ හැදෙනවා විෂ.
මෙන්න මේ විෂ ජලයට එකතු වෙනවා. සමහර ලාවට මේ වගේ හැදෙනවා. ගොඩක් වෙලාවට ඔය නිර්වායු ව්‍යාධිජනක සුත්‍රජීවීන් මෙයාලගෙනුත් හානිවීම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම ඔය ක්‍රෙදිපිලි වර්ණ ගැන්වීම නේද? අපි කියනවා ඩයි කියලා. හරිද? ඒ වගේම තමයි මේ රෙදිපිලි ඩයි ගත්තොත් එහෙම වර්ණ විතරක් නෙමෙයි සමහර කෙමිකල් පවා තියෙනවා. රෙදි පදම් කරන දේවල්. ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම ඔය තීර්ණ කර්මාන්ත ශාලාවල දිත් මොකද වෙන්නේ? රසායනික ද්‍රව්‍ය ගොඩක් එකතු කරද්දි මේ දේ වෙනවා. එතකොට යාළගේ තියෙන මේ රසායනික ද්‍රව්‍ය ගෙනාපු භාජන බැහැර කරද්දි දේ වෙනවා. එතකොට අපි දන්නවා ඔය රෙදිපිලි වර්ණ ගන්නවද්දි එහෙම නැත්නම් මේවා නිෂ්පාදනය කරද්දි ගොඩක් වෙලාවට 10-12 පාරක් හොදනවා. ඒ හොදද්දි ඉවත් වෙන වතුර මොකද කරන්නේ? දැන් අපි අපජලය අපි ගත්තොත් එහෙම පිරිපහදුවට ලක් කරනවා කියලා කිව්වට පිරිපහදු කළ හැකි එක සීමාවක් තියෙනවා. අන්න ඒ වගේ ඉතුරු වෙන අර අපද්‍රව්‍ය ටික තියෙනවානේ. මේ අපද්‍රව්‍යත් නිසි පරිදි බැහැර කිරීම වැදගත් වෙනවා. හරි? එතකොට අපි දන්නවා ඔය සමාජ සම්පදම් කිරීමේ කර්මාන්ත කරනවා. එතකොට සම්පදම් කිරීමේ කර්මාන්තවලදී මොකද වෙන්නේ? විශාල සුද්ධජීවීන් සංඛ්‍යාවක් නිපදවීම සිද්ධ වෙනවා. එතකොට මේ හෝදන ජලය මොකද වෙන්නේ? ජීවත් බාහිර වෙනවානේ. දැන් තව අපිට එක දෙයක් කියන්න අමතක වුණා. වාහන සේවා කරන ස්ථාන. එහෙම නැත්නම් වාහන සර්විස් ස්ටේෂන්ස් වලත් මොකද වෙන්නේ? වාහන වල තියෙන ග්‍රීස්, ඒ වගේම ඔයිල් වගේ දේවල්, ඒ වගේම දැන් වාහන සමහර ලාවට මලකඩ කනවානේ. මලකඩ කෑවම මේ මල කෑලි, ඒ වගේම මේකේ තියෙන ඔක්සිජන් ඔක්සයිඩ් මේවත් මොකද වෙන්නේ? පරිසරයට බැහැර වීම සිද්ධ වෙනවා ඒ වාහන සේවා ස්ථානවල. දැන් අපි ගත්තොත් හෝටල් ගත්තොත් මේ හෝටල් වල එහෙම ඔබ දැකලා තියෙන අසාමාන්‍ය විදිහට දැන් ගෙදරක පාවිච්චි කරන වැඩිය හැම වෙලාවෙම මේවා මොප් කරනවා. ඒ වගේම හැම වෙලාවෙම තියෙන ට්‍රවල්ස්, බෙඩ් ෂීට්ස්, ඒ වගේම කර්ටන්ස් වගේ දේවල් හොදනවා. පිගම් මොකද කරන්නේ? ඔය පිගනුත් විශාල ප්‍රමාණයක් හොදනවා. එතකොට මේ කැම ද්‍රව්‍ය දැන් පිගම් හොදද්දි මේකේ දීවලා තියෙන මේකේ තියෙන කාබනික ද්‍රව්‍ය තියෙනවනේ. මොනවද කාබනික ද්‍රව්‍ය කියලා කියන්නේ? ඔය ආහාර ද්‍රව්‍යයට අපි කාබනික ද්‍රව්‍ය කියලා කියන්න පුළුවන් නේ. මොකද ඔය ආහාර ද්‍රව්‍යත් කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් හැදිච්ච කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ වගේ ද්‍රව්‍යනේ. ඉතින් මේවත් මොකද වෙන්නේ? පරිසරයට බැහැර වීම සිද්ධ වෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම රෝහල් ගත්තොත් රෝහල් වල මොකද වෙන්නේ? විශාල ප්‍රමාණයක් ඉන්ජෙක්ෂන්, ඒ වගේම සේලයින්, ඒ වගේම සමහරක් වෙලාවට තුවාල හොදන වතුර, ඒ වගේම මේ තුවාල හොදන තුවාල වලින් අයින් කරන ප්ලාස්ටර්, ඒ වගේ ලෙඩ්ඩුන්ගේ සර්ජරිස් කරලා අයින් කර ඉවත් කරන කෑලි නේද? ඒ වගේ දේවල් තියෙනවා. ඊට වගේම තමයි ද රෝහල පිරිසුදු කරන්න රසායනික ද්‍රව්‍ය ගොඩාක් දානවා නේ. ඉතින් ඒ වගේම තමයි හෝටල් රෝහල් දෙක මොනවා ගත්තත් ඔයගේ වැසිකිළියෙම පිරිසුදු කරද්දී සාමාන්‍ය විදිහට වැඩිය අපි මොනවද පාවිච්චි කරන්නේ? ඔව් පවිත්‍රකාරක පාවිච්චි කරනවා නේ. ඉතින් ක්ලෝරින් වගේ දේවල් පාවිච්චි කරද්දී විෂ බීජ ඉවත් වෙනවා වගේම අනිත් පැත්තට මොකද වෙන්නේ? ඔව් මේ ජලයේ තියෙන අර තුලනභාවය වෙනස් වෙන්න බලනවා නේ. සමහර වෙලාවට ඔය ඩිටර්ජන්ට් එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම ඔය ශාලක ද්‍රව්‍ය ස්වභාවිකව වියෝජනයට ලක්වීම ඉතාම අල්පයි. බලමු අපි ගත්තොත් එහෙම මේ ජල ප්‍රමිතිය. දැන් බොණ්ඩ ගන්න ජලය පරීක්ෂණ කටයුතු ගන්නෙ නැහැ. බොණ්ඩ ගන්න ජලය අපිට අවශ්‍ය වෙන්නේ නැහැ නාන්න ගන්න වලය අවශ්‍ය වෙන්නේ නැහැ වැසිකිළියට දාන්න. ඒ වගේම මල් පෝච්චි වලට දාන්න. වාහන හොදන්න බොන වතුර අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් මේ එක එක ජලය සඳහා විවිධ ප්‍රමිතීන් තියෙනවා. ප්‍රමිතීන් කියන්නේ අඩංගු විය යුතු ද්‍රව්‍ය, අඩංගු නොවිය යුතු ද්‍රව්‍ය කියලා මේක ක්වොලිටිස් ගොඩක් තියෙනවා. ඉතින් මේ ජල ප්‍රමිතීන් රටෙන් රටට වෙනස් වෙන්න සිද්ධ වෙන හේතුව තමයි රටේ තියෙන දේශගුණික, ආර්ථික, ඒ වගේම සමාජීය වටපිටාවන් එක්ක. ඒ වගේම තාක්ෂණික හැකියාවන් එක්ක. එතකොට අපි ගත්තොත් එහෙම පානීය ජලය මේ කෘෂිකර්ම කටයුතු වල ගන්න ජලයට වැඩිය ඉහළයි. එතකොට අපි ජලයේ ප්‍රමිති විදිහට ගන්නවා භෞතික නිර්ණායක, ඒ වගේම රසායනික නිර්ණායක. හරි. භෞතික නිර්ණායක සහ රසායනික නිර්ණායක කියලා දෙකක් ගන්නවා. මෙන්න මේ ජලයේ ප්‍රමිතින්. එහෙම නැත්නම් මේ ජලයේ තියෙන ක්වොලිටි එක තීරණය කරන්න. භෞතික කියලා ගත්තොත් මේක අපිට
භෞතිකව දැක ගැනීමේ හැකියාව තියෙනවා නේ. රසායනික නිර්ණායකයොත් අපිට රසායනික පරීක්ෂණයක් මගින් තමයි මෙයාව තීරණය කළ හැකි වෙන්නේ. දැන් භෞතිකව අපිට බලන්න පුළුවන් පුතේ රසය. නේද? දැන් කියන අපෝ ඔය ජලය නම් මාර කිවුල් රහයි නේද? කියන කටේ තියන්න බෑ වතුර. තව කියන නියමයි වතුරනේ කියලා වතුර බෝතලයට චුට්ටක් පුරවා ගන්නවා. එහෙනම් ජලයේ පළවෙනි දේ තමයි රසයනේ. ප්‍රණීත රසයක් දැන් ජලයට රසයක් නැහැ කිව්වට ඒකේ පොඩි රසයක් තියෙනවානේ. හරි. දෙවෙනි දේ තමයි පැහැය. දැන් සමහරලාට වතුර අරන් බලද්දි කිරිම කිරි පාටයි. සමහරට කොළ පාටයි. සමහරට කහ පාටයි. හැබැයි අපි හොඳ ජලය කියලා කියන්නේ විශේෂයෙන්ම හොඳ පාරදෘශ්‍ය අවර්ණ ජලය තමයි අපි හොඳ ජලය කියලා කියන්නේ නේ. හරි. එතකොට ඊළඟ දේ තමයි මේ ආවිලතාව. අපි ඉස්සරහට කතා කරමු. අපි ගත්තොත් එහෙම ආවිලතාව කියලා කියන්නේ මේකේ දිය වෙලා තියෙන අණු එහෙම නැත්නම් සංයෝග මොනවද කියන්නේ. සන්නායකතාව කියලා කිව්වොත් එහෙම මෙයාගේ විද්‍යුත් සන්නායනය කොච්චර විදුලි ප්‍රමාණයක් යනවද කියලා. දැන් සන්නායකතාව ඉහළයි කියන්නේ සංසුද්ධ ජලය ගත්තොත් පුතේ සංසුද්ධ ජලයේ සන්නායකතාව ශුන්‍ය වෙන්න ඕනේ. දැන් හොඳ 100% සංසුද්ධ ජලයේ මේ විදුලියට ගමන් කරන්න බෑ. එහෙනම් විදුලිය හොඳට ගමන් කරනවා කියන්නේ මේකේ විවිධ ලවණ දිය වෙලා තියෙන්න පුළුවන්. pH අගය. දැන් ගොඩක් ළමයි පටලවා ගන්න දෙයක් තමයි මෙන්න මේ pH අගය කියන එක. මේක භෞතික දෙයක්. හරි. මේක භෞතික දෙයක්. මේක වැරදිලා හැම නෑ මට. හරි. අනිත් කෙනා තමයි පුතේ ද්‍රාවිත ඝන ද්‍රව්‍ය. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ජල ලීටරයක් හෝ ජල මිලි ලීටරයක් අරගෙන ජල ලීටරයක් වගේ ගත්තොත් එහෙම මේ ජල ලීටරයක් තුල ඝන ද්‍රව්‍ය කොච්චර දිය වෙලා තියෙනවද කියන එකත් ජලයේ ප්‍රමිතිය තීරණය කරන භෞතික රාශිය. එහෙනම් අපි කිව්වා රසය, පැහැය, ආවිලතාව, සන්නායකතාව, pH අගය, ද්‍රාවිත ඝන ද්‍රව්‍ය. පුතේ මේ pH අගය කියන එක බලන්න මේ ලියන විදියට. simple p capital H pH. සාමාන්‍ය ජලයේ pH අගය කීයද තියෙන්නේ? 7යි. 4 වැඩි අඩුයි නම් මොනවද ඒවා? අඩු නම් ආම්ලිකයි. 4 වැඩි නම් බාෂ්මිකයි. 4 වැඩි අඩු නම් ආම්ලිකයි. 4 වැඩි වෙන්න මොනවද? බාෂ්මිකයි. පැහැදිලි නේද? හරි. එතකොට අපි දන්නවා මේ රසායනික නිර්ණායක BOD අගය. අපි කියන මේ biological oxygen demand කියලා. අපි කියන biological oxygen demand. demand. BOD. සිංහලෙන් කියනවා ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම. ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම කියලා. ඒ කියන්නේ අදාළ ජලයේ ඉන්න ජීවීන් සඳහා ජල ජීවීන් වෙන්න පුළුවන්, සුද්ධ ජීවීන් වෙන්න පුළුවන්, ශාක වෙන්න පුළුවන්, මෙයාලා සඳහා කොච්චර ඔක්සිජන් ඉල්ලුමක් තියෙනවද කියලා. මේක ඉල්ලුම අඩු වෙන තරමට මොකද වෙන්නේ? හොඳයි. ඉල්ලුම වැඩි කියන්නේ මේකේ ඉන්න ව්‍යාධිජනකී ජලය ශාක ප්‍රමාණය ඔක්කොම වැඩි. ඊළඟ COD chemical oxygen demand. oxygen demand. demand එක chemical oxygen demand කියන එක තුල අපි කතා වෙන්නේ විශේෂයෙන්ම මේකේ තියෙන රසායනික ද්‍රව්‍ය උදාසීන කරන්න. එහෙම නැත්නම් මේ රසායනික ද්‍රව්‍ය සඳහා
ඔක්සිජන් කොච්චර ප්‍රමාණයක් අවශ්‍යද කියන එක. ඒ වගේම බැරලෝහ මට්ටම, කඨිනතාව සහ ආම්ලිකතාව අපි pH අගය කියන එක අපි ගත්තා භෞතික කියලා. හැබැයි ආම්ලිකතාව කියන්නේ වෙනම කතාවක්. ඒ කියන්නේ මෙයා උදාසීන කරන අපි භස්ම කොච්චරක් දානවද අපිට ආම්ලිකතාව කියලා තීරණය කරන්න පුළුවන්. මේක රසායනික සාධක. එහෙනම් BOD අගය, COD අගය, බැරලෝහ මට්ටම, කඨිනතාව, ආම්ලිකතාව මේවා රසායනික නිර්ණායක. හරි? එතකොට භෞතික නිර්ණායක තමයි රසය, පැහැය, ආවිලතාව, සන්නායකතාව, pH අගය සහ ද්‍රාවිත ඝන ද්‍රව්‍ය කියන එක අපිට භෞතික නිර්ණායක ලෙස හැඳින්වීමේ හැකියාව තියෙනවා. එතකොට පුතේ විශේෂයෙන්ම මේ ජල ප්‍රමිතියක් තීරණය කරද්දී ප්‍රමිති නිර්ණායක විදිහට මේ අන්තරාකර බැක්ටීරියා ප්‍රමාණය එහෙම නැත්නම් අපි කියන මේ කොලිෆෝම් කවුන්ට් එක, E. coli කවුන්ට් එක, සැල්මොනෙල්ලා කවුන්ට් එක වගේ දේවල් භාවිතා කරන්න හැකියාවක් තියෙනවා. හරි. එතකොට අපි රසායනික සාධක, භෞතික සාධක වගේම ජලයේ ප්‍රමිති විදිහට අපිට ගන්න පුළුවන් කිව්වා මෙන්න මේ කොලිෆෝම් කවුන්ට් එක, බැක්ටීරියා කවුන්ට් එක, එස්චෙරිචියා කෝලා, E. coli කියලා කියන අපි එස්චෙරිචියා කෝලයි කියලා කියනවා. සැල්මොනෙල්ලා ප්‍රමාණය අපිට මැනීමටත් හැකියාව තියෙනවා. විශේෂයෙන්ම රෝගකාරක තත්ත්වයක් උදා වුණොත් තමයි ගොඩක් වෙලාවට අපි මෙන්න මෙයාලා දිහාට බලන්නේ. හරි. එතකොට පුතේ අපිට ජලය පරිසරයට බැහැර කරන්න බෑ. අපි කර්මාන්ත ශාලාවක් වෙන්න පුළුවන්. ඒ වගේම වාහන සේවා කරන සේවා ස්ථානයක් වෙන්න පුළුවන්. රෝහලක් වෙන්න පුළුවන්, හෝටලයක් වෙන්න පුළුවන්. මේ වගේ අපි ගත්තොත් එහෙම පරිසරයට බැහැර කරන ජලය විශේෂයෙන්ම ඔක්සිජන් ඉතාම අඩු ජලය. මේ වගේ රසායනික ද්‍රව්‍ය දිය වෙලා තියෙනවා. ඒ වගේම මේ වගේ වර්ණය ඉතාම අපවිත්‍ර වෙච්ච වර්ණයක්. සමහර වෙලාවට මේ වගේ ග්‍රීස් වගේ දේවල් තියෙනවා. මේ වගේ රසායනික ද්‍රව්‍ය තියෙනවා. ඒ වගේම තමයි සමහර වෙලාවට මේකේ දූවිලි අංශු වගේ දේවල් තියෙන්න පුළුවන්. ඝනාංශු තියෙන්න පුළුවන්. මේ වගේ විවිධ අපද්‍රව්‍ය තියෙන්න පුළුවන්. ඒක නිසා මේවා ස්වභාවික ජල මාර්ග වලට එහෙම නැත්නම් ජලාශය වලට මුදා හැරියොත් එහෙම නැත්නම් කෙලින්ම පොළොවට මුදා හැරියොත් එහෙම විශාල හානිකර තත්ත්වයක් වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මේවා පවිත්‍ර කරලා එහෙම නැත්නම් පිරියම් කරලා පරිසරයට එහෙම නැත්නම් ස්වභාවික ජල ප්‍රභව වලට සිදුවන හානිය අවම කිරීම ඒ කර්මාන්ත ශාලා හිමියා, රෝහල් හිමියා, හෝටල් හිමියා හෝ සේවා ස්ථාන එහෙම නැත්නම් වාහන සර්විස් කරන තැන්වල කට්ටිය කළ යුතු වෙනවා. එතකොට අපි කිව්වොත් පානීය ජලය වගේම මෙන්න මේ අපජලය එහෙම නැත්නම් ජලය පරිසරයට මුදා හරිද්දි ප්‍රමිති තියෙනවා. බැහැර කිරීමේ ප්‍රමිතිය ඇත. අපිට ජලයේ අදාළ ප්‍රමිතියට වැඩිය වඩා දූෂිත වෙලා තියෙනවා නම් අදාළ ජලය අපි කරා මේ පිරියම් කරලා නේ. අදාළ ප්‍රමිතීන් මගින් නිර්ණය කළ අගයන්ට වඩා දූෂිත ද්‍රව්‍ය මට්ටම වැඩි නම් අදාළ අපද්‍රව්‍ය පිරියම් කර අපද්‍රව්‍ය නියමිත ප්‍රමිතියට අනුකූල වූ පසු බැහැර කළ යුතුයි. එබැවින් අපිට ජලය පරිසරයට බැහැර කරන්න ඉස්සරලා මෙයාගේ ප්‍රමිතිය අපි අපේක්ෂා කරන ප්‍රමිතියට සකසා ගැනීම කළ යුතු වෙනවා. හරි. මේකට අපි සමහර වෙලාවට ඔය අපජලයේ පිරියම් කිරීම කියලා අපි කතා කරනවා. විශේෂයෙන්ම ප්‍රාථමික පිරියම් කිරීම, ද්විතීයික පිරියම් කිරීම, තෘතීයික පිරියම් කිරීම කියලා අධ්‍යයන තුනක් යටතේ මේවා පිරිසුදු කරනවා. විශේෂයෙන්ම ඒ නියම අධ්‍යයනයන් ටික අපි ක්‍රියාත්මක කළ යුතු වෙනවා. විශේෂයෙන්ම එහෙම නැත්නම් මහජන පරීක්ෂක මහතුන් විසින් මේවා නිරන්තරයෙන් පරීක්ෂා කරනවා. ඒ ඔක්කොටම වැඩිය අපි අපේ පරිසරයේම තමයි හානි කරගන්නේ දරුවෝ. ජලය කියන්නේ මම ඉස්සරලා කිව්වා හොඳ ද්‍රාවකයක්. ඒ කියන්නේ මේ ජලයේ ගොඩක් දේවල් දිය වෙනවා. ඒ නිසා ජලයට හිතකර දේවල් දිය කරගන්න වගේම අහිතකර දේවල් දිය කරගන්නත් හොඳ හැකියාවක් තියෙනවා.
ඒ නිසා වර්ෂා ජලය ගත්තත්, ගංගා හරහා ගලා යන ජලය ගත්තත්, අපි බැහැර කරන ජලය ගත්තත් මේ හැම ජලයක් තුලම පුතේ හොඳ දේවල් වගේම නරක දේවල් කියන දෙකම දිය කර ගැනීමේ හැකියාව ජලයට තියෙනවා. ඉතින් මේ ජලයට දූෂිත ජලය එකතු කරොත් මේ ජලය මිනිසාට පරිභෝජන සුදුසු වෙනවා. මිනිසාට පරිභෝජන සුදුසු වෙනවා විතරක් නෙවෙයි, මේ ජලයේ ඉන්න ජලජ ජීවීන් දරුවනේ ජීවිතක්ෂයටපත් වෙනවා. සමහරට වඳ වෙලා යනවා. එහෙම නැත්නම් සමහරක් වෙලාවට උන්ට ජීවත් වීමට නුසුදුසු පරිසරයක් ගොඩ නැගෙනවා. ඉතින් ජීවින්ට දැන් සමහර ඔබ දැකලා තියෙනවා ජලයේ ඉන්න මාළු මැරෙනවා. ඉතින් මාළු මැරෙනකොට අපිට ඒ වතුර පාවිච්චි කරන්න පුළුවන්ද? සමහර වෙලාවට ජලයේ ඉන්න උරංගියෝ මැරෙනවා. අපිට ජලය පාවිච්චි කරන්න පුළුවන්ද? සමහර වෙලාවට මේ විදිහට අපවිත්‍ර ජලය බැහැර කරාම ජලය කොළ පාට වෙලා තියෙනවා. සුපෝෂණයට ලක් වෙනවා සමහර වෙලාවට. ඉතින් ওই ජලයේ සුපෝෂණයට එහෙම ලක් වුණාට පස්සේ මොකද වෙන්නේ? ඒ ජලයෙන් වහණය වෙන අධික ගන්ධය නිසා අපිට ඒ ජලය පරිහරණය කරනවත් ඒ යවට ජීවත් වීම පවා අපහසුයි. ඉතින් දැන් ওই සුපෝෂණ තත්ත්වයක් එහෙම ඇති වුණොත් ජල ගෝලය විතරක් නෙමෙයි පුතේ, වායු ගෝලයත් මොකද වෙන්නේ? දූෂණය වෙන්න පටන් ගන්නවා විෂ කර එහෙම නැත්නම් මේ අහිතකර වායුන් නිසා. දැන් මේකේ පරිභෝජනය කියලා වචනයක් කිව්වා. අපි පරිභෝජනය විවිධ විවිධ තියෙනවා. එකක් තමයි බීමට ගන්නවා. හරි. දැන් බීමට ගන්නවා අපි කිව්වා ඉසස්ම ප්‍රමිතියෙන් යුතුව ජලය අවශ්‍ය වෙනවා. ඒ වගේම ගෙදර දොර භාවිතයට ගත්තොත් එහෙම මේකට මධ්‍ය වශයෙන් පිරිසුදු ජලය තිබ්බහම ඇති. කෘෂිකාර්ම කටයුතු සඳහා ඊතරම්ම මේ දෙක තරම්ම පිරිසුදුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි විෂ කියන එක නැති වෙන්න ඕන කෘෂි මේ තුනටමනේ. විෂ කියන කිසිම දෙයක් තිබ්බොත් එහෙම මේ කාර්යයන් තුනම අපිට නිසි පරිදි කරගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ දරුවනේ. පැහැදිලි නේ? අපි දන්නවා මේ ජලය භාවිතා කරන විදිහ අනුව දූෂිත මට්ටම වෙනස් වෙනවා. අපි බීමට ගන්න ජලයේ තියෙන්න පුළුවන් දූෂිත ප්‍රමාණය ඉතා අඩු වේ යුතුයි. මම හිතන්නේ මේක නැති විය යුතුයි කියලා අපි සංස්කරණය වුණත් වරදක් නැහැ. නේද? ඒක නිසා සමහර වෙලාවට ජලය පිරිසුදු කරන ආකාර තියෙනවානේ. අපි දන්නවා සමහරට ෆිල්ටර්ස් තියෙනවා. සමහර වෙලාවට ඔය UV පෙරණ තියෙනවා. නේද? ඒ වගේම අපි ඉදිරියට කතා කරනවා මේ ජලය පවිත්‍ර කිරීමේ ක්‍රමවේදයන් මොනවද තියෙන්නේ කියලා. හරි. එතකොට කෘෂිකාර්ම කටයුතු ජලවල දූෂිත ප්‍රමාණය අර පානීය ජලයට වැඩිය පොඩි ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. හැබැයි ආය පාරක් මා සිහි ගන්නවන්නේ එහෙමයි කියලා විශේෂ දේවල් තියෙන්න බෑ. ඒක නිසා සමහරලාට වැවක තියෙන ජලය අපිට කෙලින්ම කෘෂිකාර්මික කටයුතු ගන්න පුළුවන්. හැබැයි දැන් වැවක තියෙන ජලය මිනිස් පරිභෝජන සඳහා ගන්නවා නම් අපි මේක පවිත්‍ර කරලා පිරියම් කරලා මිනිසාගේ පරිභෝජනය සඳහා එහෙම නැත්නම් මිනිහාගේ පානය සඳහා සුදුසු වන පරිද්දෙන් සැකසීම කරන්න වෙනවා. ඉතින් මේ සඳහා ජල පවිත්‍රාගාර තියෙනවා. ඒ වගේම සමහර වෙලාවට අපි ගෘහස්ථව මේ ජලය පිරියම් කරන විවිධ තාක්ෂණික ක්‍රම තියෙනවානේ. අපි දන්නවා ඔය විවිධ ෆිල්ටර්ස් හඳුන්වා දුන්නා පහුගිය කාලේ. ඒ වගේම තමයි සමහරක් ප්‍රදේශවලට ආවේනික වෙච්ච ෆිල්ටර්ස් තියෙනවා. ඒ කියන්නේ ඔය වකුගඩු රෝගීන් ඉන්නවා නම් එහෙම ඒ ප්‍රදේශවල තියෙන ඔය කඨිනත්වය ඉවත් කරලා ජලය නැවත පිරියම් කිරීම සිද්ධ වෙනවානේ. ඉතින් ඔය කියූල් වතුර තියෙන පැතිවලට ගොඩක් වෙලාවට සමහර වෙලාවට ඔය රජයන් විසින් ජල පවිත්‍ර කරන ස්ථාන හදලා පානීය ජලය නොමිලේ ලබා දෙන ව්‍යාපෘති තියෙනවා. ඉතින් සමහර වෙලාවට සමහර නිවාසවල මේ පානීය ජලය නිසි පරිදි සකසා ගන්න සැකසුම් උපකරණත් තියෙනවා. සමහර ඒවා විදුලියෙන් ක්‍රියා කරනවා. සමහර ඒවා විදුලියෙන් ක්‍රියා කරන්නේ නැති භෞතික ක්‍රම මත ක්‍රියාත්මක වෙන දේවලුත් අපිට දක්නට ලැබෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම ජලයේ දූෂණය සිද්ධ වෙන ක්‍රමවේද තියෙනවා. දැන් මේ ආවිලතාව කියලා කිව්වා. මේ ආවිලතාවය කියන එකට හේතු වෙන්නේ අපි දන්නවා ඊටාම කුඩා අපි කියන ඔය කලිල අංශු වගේ ඊටාම කුඩා අංශු ජලයේ දිය වුණොත් එහෙම මොකද වෙන්නේ? අපි ඒවට කියනවා ඔව් මේ ආවිලතාවය ඇති කරන්න බලපාන ඒවා කියලා. දැන් මේවා ජලයේ දිය වෙනවා කිව්වට
පූර්ණ වශයෙන් ජලය දිය වෙන්නේ නැහැ. ඇත්තටම මේකට අපි කියන ජලය මද වශයෙන් ද්‍රාව්‍ය. එහෙම නැත්නම් ජලය අද්‍රාව්‍ය කියන වචනේ තමයි පාවිච්චි කරන්න පුළුවන්. සමහර දේවල් තියෙන ජලය තියෙනවා. දැන් වෙන අපි සිංහල භාෂාවේ කියන මේ අපෝ ඒ ජලයේ කැලිනි කියනවානේ. දැන් මේක ඔන්න ජලයෙන් පිරලා තියෙනවා. මේකේ තනින් තන ඒ චූඩු කුඩු තියෙනවා. මේවට අපි කියනවා මේ ආවිලතාවය සහිත ජලය කියලා. සමහර වෙලාවට ජලයේ මේ විදිහට අංශු වශයෙන් නෙමෙයි පූර්ණ වශයෙන් අයනිකව දිය වෙනවා. දැන් ලුණු කියමු මොකද? ලුණු මොකද වෙන්නේ? දිය වෙනවානේ. ඒතර හුණු ගත්තොත් එහෙම හුණුත් බොහෝ දුරට දිය වෙනවා. ඉතින් දැන් අපි ගත්තොත් එහෙම මේ ජලය සම්පූර්ණ වශයෙන් එහෙම නැත්නම් පූර්ණ වශයෙන් දිය වෙනවා නම් ඒ ජලය අපි කියනවා සන්නායකතාවය ඉහළ වෙච්ච ජලය කියලා. විශේෂයෙන්ම ලවණ ජලය දැන් මුහුදු ජලය ගත්තොත් එහෙම සන්නායකතාව ඉහළයි පානීය ජලයට සාපේක්ෂව. අතට පානීය ජලය ගත්තොත් පානීය ජලයේ සන්නායකතාවයක් නැති තරම්නේ. ඉතින් දැන් විදුලිය එහෙම ගත්තොත් එහෙම මේ සන්නායක ජලයේ එහෙම නැත්නම් සන්නායකතාව වැඩි ජලයේ හොඳින් ගමන් කරනවා. හොඳින් කෙසේ වෙතත් වැඩිපුර ගමන් කරනවා. හැබැයි සන්නායකතාව අඩුයි නම් එහෙම නැත්නම් ලවණ වර්ග දිය වෙලා අඩුයි නම් ඒ අදාළ ජලයේ මොකද වෙන්නේ? ඔව් ද්‍රව්‍ය දිය වීම ටිකක් විදුලිය ගමන් කිරීම අවබෝධ වෙනවා. ඉතින් මේ අපි දන්නවා සමහර වෙලාවට මේ ආවිලතාවය ඇති කරන ද්‍රව්‍ය අපිට පෙරණයකින් පෙරුවා කියලා එහෙම නැත්නම් ඔය රෙදි පෙරණයකින් පෙරුවා කියලා අයින් කරන්න බෑ. ඒක සඳහා අපිට විශේෂ ෆිල්ටර්ස් එහෙම නැත්නම් විශේෂ පවිත්‍රකාරක උපක්‍රම පාවිච්චි කිරීම සිද්ධ කළ යුතු වෙනවා. එතකොට අපි දන්නවා මේ ජලය අපවිත්‍රට තව දෙයක් තමයි අපි කතා කරා මේ බැරලෝහ අයන ඒ වගේම විෂ සහිත කාබනික සංයෝග එකතු වීම. අපි දන්නවා දැන් ඔය සමහරක් සංයෝග තියෙනවා මේවා ජලයේ දිය වුණාට පස්සේ තමයි විෂ සහිත වෙන්නේ. හරි? ඒ වගේම තවත් සමහරක් තියෙනවා කොහොමත් විෂ සහිතයි. ඉතින් දැන් බැරලෝහ කියන කෙනා ජලයේ දිය වුණාට පස්සේ විවිධ පිළිකාකාරක රෝගකාරක වගේ දේවල් ඇති කිරීම සඳහා දායක වෙන දෙයක්. හරි. එතකොට අපි ගත්තොත් මේ විශේෂයෙන්ම ඔය විෂ බීජනාශක ඒ වගේම ක්ලෝරින් කෘත එහෙම නැත්නම් ක්ලෝරින් සහිත සංයෝග මේවත් පුතේ අපිට පරිසරයේ තියෙන මේ ජලය අපවිත්‍ර කිරීම සඳහා දායක වෙනවා. විශේෂයෙන්ම ඔය දැන් බහුවායක කර්මාන්තවලදී PVC නිෂ්පාදන කර්මාන්තවලදීම ඔය ක්ලෝරින් සහිත සංයෝග ගොඩක් පරිසරයට බැහැර කිරීම සිද්ධ වෙනවා. ඒ වගේම ඔය ඉලෙක්ට්‍රොනික නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවල එහෙම ඔය බැරලෝහ පරිසරයට බැහැරවීම සිද්ධ වෙනවා. ඒ වගේම මේ පසේ තියෙන ද්‍රාවිත ලවණ ජලයේ වේගයෙන් ගලාගෙන යාම වලදී ඒ වගේම පාංශු කාදනයට ලක්වීම වලදී ඒ වගේ මිනිසා විසින් පස හාරලා දාද්දී ගස් කොළන් කැපීමේදී ඒ වගේම ඔය ගම් වතුර වගේ තත්ත්වවලදී නේද? ඒ වගේම තමයි අපි සමහරලාවට නල ජලය ගත්තොත් නලලින් ගහලා ජලය ගත්තොත් මේ වගේ අවස්ථාවලදී තරුවනේ මොකද වෙන්න පුළුවන්? ඔව් පසේ තියෙන ද්‍රාවිත ලවණ මොකද වෙන්න පුළුවන්? ජලයට එකතු වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ජලය මේ භූගත ජලය බවට පත් වෙද්දී පස හරහා මේ ජලය බහිද්දී මේවා ජලය දිය කර ගන්නවා සමහර ලාවට ලවණ. ඒ වගේම තමයි වේගයෙන් ගලාගෙන යන මොහොතවල් එනවනේ. ඔය ගම් වතුර වැඩි වැසි තත්ත්ව එහෙම ආවොත් එහෙම ඒ වගේ වෙලාවලත් ලවණ දිය කර ගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ ජලය අපවිත්‍ර කිරීම සඳහා බලපාන. අපි දන්නවා මේ සමහරක් වෙලාවට අහිතකර බැක්ටීරියා එකතු වෙනවා. නරක් වෙච්ච කෑම වලින් ඒ වගේම ඔය නරක් වෙච්ච සත්තුන්ගේ කුණු වෙච්ච සත්තුන්ගේ හරහා වතුර ගිහිල්ලා ඒ වගේම ඔය රෝහල් වලින් තුවාල නරක් වෙච්ච ඒ ප්ලාස්ටර් වගේ දේවල් බැහැර කරලා ඒ වගේම සමහර ලාවට නරක් වෙච්ච කෑම මේ වගේ දේවල් බැහැර කරන නිසා සමහරක් වෙලාවට අහිතකර බැක්ටීරියාවන් පරිසරයට එකතු වීම සිද්ධ වෙන්න පුළුවන්. දැන් අපි ගත්තොත් එහෙම මේ රෝගකාරක ඊ කෝලයි අපි කියන එස්චරිචියා කෝලයි ඒ වගේම සැල්මොනෙල්ලා ෂිගෙල්ලා
ඒ වගේම කොලරා වගේ බැක්ටීරියා විශේෂයෙන්ම රෝගකාරක හදන්න එහෙම නැත්නම් අපිව ලෙඩ කරන්න මේවා පානය කරොත් එහෙම මේ බැක්ටීරියාලක ජලය අපි සමහරට අතිසාරය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම පාචනය ඇති වෙන්න පුළුවන්. කොලරාව ඇති වෙන්න පුළුවන්. මේ වගේ හානිකර බැක්ටීරියා එකතු වීමත් ජලය අපවිත්‍ර කිරීම සඳහා දැඩිවම බලපානවා. ඒ නිසා සමහරක් වෙලාවට මේවා සාමාන්‍ය උෂ්ණත්වයට රත් කරලා ජලය ගත්ත කියලා අයින් වෙන්නේ නැහැ. මේවා ක්‍රියාකාරීත්වය නැති වෙන්න සම්පූර්ණයෙන්ම නටවන්න වෙනවා. එහෙම නැත්නම් වෙනත් රසායනික ක්‍රමවේදයක් ඔය අපි UV කිරණ වගේ කිරණ වලට විවෘත කිරීම වගේ දේවල් ටිකක් කරන්න වෙනවා. එහෙම නැත්නම් ක්ලෝරින් වගේ රසායනික සංයෝගයක් යොදන්න වෙනවා. මේවා පිරිසිදු කරන්න. දැන් සමහරක් වෙලාවට මෙයාලගේ තියෙන දරුණුකම නිසා මිනිසාට මරණය වගේ දේවලුත් අත් කරලා දීපු අවස්ථා ඕන තරම් තියෙනවා. ඒ නිසා අපවිත්‍ර ජලය පානය කරනවා කියන එක අපවිත්‍ර ජලය පරිභෝජනයට ගන්නවා කියන එක එතරම්ම සුන්දර ක්‍රියාවක් නම් නෙමෙයි දරුවනි. ඒ වගේම තමයි මේ ජලයට අධික වශයෙන් ඔය විෂ නැති සංයෝග සමහර ලාවට එකතු වෙනවා. ඔය හෝටල් වලින් එහෙම දැන් තේ හදලා විසි කරන ජලය දානවා. නේද? ඒ වගේම කෑම දානවා. දැන් කෑම කියන්නේ පිෂ්ඨයනේ. පිෂ්ඨය වගේ සහිත දේවල් විසි කරනවා. ඒ වගේම තමයි ඔය තෙල් සහිත භාජන හොදලා දානවා. ඉතින් ඒ වගේ තමයි අපේ ගෙවල් වලත් ඔය දේ වෙන්න පුළුවන් නේ. සීනි සහිත ජලය, පිෂ්ඨය සහිත ජලය, මේද අම්ල ජලය දාන්න පුළුවන්. ඒ වගේම තමයි මේ සත්ව අපද්‍රව්‍ය. අපි දැක්කොත් එහෙම ඔය සත්ව ගාල් තියෙනවානේ. සත්ව ගාල් වල ගොම තියෙනවානේ. මේවා මොකද වෙන්නේ? වැස්ස කාලෙට හොදාගෙන ජලාශය වලට එකතු වෙනවානේ. ඒ වගේම සත්ව මුත්‍රා මේවත් යනවා. ඒ වගේම තමයි ඔය ගස්වල කොළන් වල තියෙන ශාක පත්‍ර. මේ ශාක පත්‍ර සමහර ලාට වැස්ස කාලෙට ගහගෙන යනවා ජලාශය වලට නේද? හැබැයි මේවා මහා විශාලයට එහෙම නැත්නම් මහා පරිමාණයට විෂ නැති සංයෝග. ඉතින් හැබැයි මේවා මොකද කරන්නේ? ජලයේ තියෙන BOD යගේ බයොලොජිකල් ඔක්සිජන් ඩිමාන්ඩ් එක COD යගේ ඉහළ දානවා. ඉතින් මේ BOD යගේ COD යගේ ඉහළ ගියා කියන්නේ මේ ජලයේ සුපෝෂණ තත්ත්වයන්. ඒ වගේම අපි ගත්තොත් එහෙම අපවිත්‍ර ජල තත්ත්වයන් බවට පත්වීමේ ප්‍රධාන හැරවුම් මාර්ගයක්. ඒ කියන්නේ මේවා ඉහළ ගියා කියන්නේ ඔටෝමැටිකලිම මොකද වෙන්නේ? ඔව් පරිසරයට හානි වීම සිද්ධ වෙන්න පටන් ගන්නවා. අපි ඉස්සල්ලා කිව්වා මේ කාර්මික ක්‍රියාවලිය. විශේෂයෙන්ම ඔය වාහන සර්විස් කරන තැන්, ඒ වගේම වාහන ගරාජ්, වාහන නිපදවන තැන්, තීන්ත ගාන තැන් වගේ ස්ථානවලදී මොකද වෙන්නේ? ජලයට මේ වගේ පිට වෙන අපද්‍රව්‍ය එකතු වෙනවා. දැන් වාහනයක් හොදද්දී ග්‍රීස් තෙල් ඉවත් වෙනවා වගේම මේ වගේ තියෙන මලකඩ කාපු කොටසොත් ඉවත් වෙනවා. ඉතින් මේවා එකතු වෙන්නේ කොහරද? ජලයට එකතු වෙන්නේ. අපි ගත්තොත් එහෙම මේ වගේ තියෙනවා ග්‍රීස්, තෙල්, බැරලෝහ, ලවණ, ඒ වගේම ආහාර කොටස්, සත්තු සහ ශාක කොටස්. අපි දැන් ඔය සත්තු සහ ශාක කොටස් විශේෂයෙන්ම ඔය මස් හදන කර්මාන්ත ශාලාවල, ඒ වගේම සොසේජස් නිෂ්පාදන කාරખાනාවල, ඔය ජෑම් කෝඩියල් නිෂ්පාදනය කර තැන්වල නේද? හැම් බේකන් ඒ වගේ දේවල් හදන තැන්වල සමහර ලාවට ඔය බිත්තර ආශ්‍රිත නිෂ්පාදනය කර තැන්වල ඒ වගේම තමයි පුතේ අම්ල. අපි දන්නවා ඔය කාර්මිකව නිෂ්පාදන ගොඩකට අම්ල, භස්ම, වර්ණක කියන තුන් දෙනා පාවිච්චි වෙනවානේ. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙනම් බොහෝමයක් කාර්මික නිෂ්පාදන ගත්තොත් මේ කාර්මික ක්‍රියාවලිය වලට අම්ල, භස්ම, වර්ණක අඩංගු වෙනවා. දැන් අපි ගත්තොත් එහෙම සබන් නිෂ්පාදනය හිතන්න. ඒත් භස්ම, අම්ල පාවිච්චි වෙනවා. එතනින් පස්සේ අපි ගත්තොත් එහෙම තින්ත නිෂ්පාදනය ගන්න. තින්ත නිෂ්පාදනයේත් අම්ල, භස්ම පාවිච්චි වෙනවා. කෝස්ටික් සෝඩා ගන්න. එතනදිත් ඒ වැඩේම සිද්ධ වෙනවා. එතකොට පෙට්‍රෝලියම් පිරිපහදුව ගත්තොත් එහෙම එතනදී විශේෂයෙන්ම තෙල් වගේ දේවල් පරිසරයට මුදා හැරීම සිද්ධ වෙනවා. එහෙනම් අපි බැලුවොත් එහෙම
මේ කාර්මික ක්‍රියාවලියක් ගත්තොත් මේ කාර්මික ක්‍රියාවලියේදී බොහොමයක් ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම සිද්ධ වෙනවා. අපි ගත්තොත් එහෙම මෙන්න මේ කොටස් ටික විශේෂයෙන්ම මේ පාශ්මිකතාව සහ ආම්ලිකතාවය කියලා දේවල් තිබ්බොත් මේ වගේ වෙන දේ තමයි ජලයේ තත්ත්වය පහළ යන එක. හරි? එතකොට මේකෙදිම ජලජ ජීවීන්ට හානි වෙන්නත් පුළුවන්. හරි? එතකොට අපි ගත්තොත් මේ ආම්ලතාවය, භස්ම, එහෙම නැත්නම් ලවණතාවය කියන දේවල් ගත්තොත් මේ හැම දෙයක්ම ඍජුව හෝ වක්‍රව ජලයේ තත්ත්වය පහළ යනවා. ඒ වගේම ජලයේ ජීවීන්ට හානි සිද්ධ වෙනවා. මේ දෙක තමයි ඇත්තටම ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ. හරි? ඒ නිසා අපි ජලයේ භාෂ්මික වෙන්නත්, ආම්ලික වෙන්නත්, ලවණ එකතු වෙන්නත් දෙන්නේ නැතුව පරිස්සමෙන් තියාගන්න තරමට මේ ජීවීන්ට වෙන බලපෑම අඩු වෙනවා. ඒ වගේම මේ ජලයේ තත්ත්වය කියන්නේ අපි කුමන අවශ්‍යතාවයට ගත්තත් ඒ ජලයේ ක්වොලිටි එක අපිට පරිස්සම් කර ගැනීමේ හැකියාව ලැබෙනවා. දැන් අපි ගත්තොත් එහෙම මේ මිනිස් සහ සත්ව අපද්‍රව්‍ය මේවා මොකද වෙන්නේ? ජලයේ තත්ත්වයට බලපෑම් ඇති කරනවා. ඒ වගේම මේ මිනිස් සත්ව මල ද්‍රව්‍ය වසංගත රෝගයක් තියෙනවා. ඒ වගේම මේවා කාබනික ද්‍රව්‍ය පුතේ මේ. මේවා කාබනික ද්‍රව්‍ය. මේ කාබනික ද්‍රව්‍ය ජලයට ගියා කියන්නේ මොකද වෙන්නේ? මේ වගේ දිය වෙලා තියෙන ඔක්සිජන් මට්ටම පහළ යනවා. කොටින්ම කිව්වොත් මේ බයොලොජිකල් ඔක්සිජන් ඩිමාන්ඩ් එක ඉහළ වෙනවා. හේතුව තමයි මෙන්න මේ සත්ව ඒ වගේම මිනිස් අපද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරන්න ජලයේ තියෙන ඔක්සිජන් පාවිච්චි වෙනවා. මිනිස් සහ සත්ව අපද්‍රව්‍ය කියන්නේ කාබනික ද්‍රව්‍ය. මේ කාබනික ද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරනවා ජලයේ තියෙන ඔක්සිජන් එක කරලා ජලයේ දිය වෙලා තියෙන ඔක්සිජන් මට්ටම පහළ යාම සිද්ධ කරනවා. එතකොට මෙයාට වසංගත රෝග ඇති කරන්න මේ මිනිස් සහ සත්ව මල සහ මුත්‍රා ඒ වගේම දි รา ගිය කොටස් වෙනවා. ඒ වගේම ජලයේ තත්ත්වය බලපානවා. එතකොට බැරලෝහ අයන සහ සුද්ධජීවී මූල ද්‍රව්‍ය ගත්තොත් එහෙම මේ බැරලෝහ අපි දන්නවා හොඳට විෂයි. ඒ විෂ නිසා ජීවීන්ගේ ජීවිත හානි පවා සිද්ධ වෙන්න ඉඩ කඩ තියෙනවා. ඒ වගේම සුද්ධජීවී මූල ද්‍රව්‍ය ගත්තොත් එහෙම මේවත් විශේෂයෙන්ම ජීවීන්ට විස වගේම ජලජ ජීවීන්ට හානි කර තත්ත්වෙන්න. ඒක නැත්තරම කිව්වොත් එහෙම මේ වගේ මිනිස්සු මැරෙන්න පවා ජීවීන් මැරිලා යන්න තවා පුළුවන්. හරි. එහෙම වෙච්ච අවස්ථා ඔබ ඕනතර රූපවාහිනියෙන් දැකලා ඇතිනේ. හරි. එතකොට සුපෝෂක. මේ සුපෝෂකවල ප්‍රධානම දේ තමයි ජලයේ දිය වෙලා තියෙන ඔක්සිජන් මට්ටම අඩු කරන එක. ඒ කියන්නේ මේවා සුපෝෂකයේ පළවෙනි ඩියුටි එක තමයි ද්‍රාවිත ඔක්සිජන් මට්ටම අඩු කරනවා කියන්නේ BOD ගේ ඉහළ දාන එක. BOD ගේ ඉහළ දාන එක තමයි මෙයාගේ පළවෙනිම බලාපොරොත්තුව. ඉතින් මේ BOD ගේ ඉහළ ගියා කියන්නේ ජලජ ජීවීන්, ශාක, සතුන් ඔක්සිජන් පරිවර්ණය කරන සවායු ජීවීන් සියල්ලම පහේ එකවර මේ යන්න පටන් ගන්නවා. මොකද හේතුව තමයි ඊට පස්සේ මොකද වෙන්නේ? නිර්වායු සුද්ධ ජීවීන් මේක තුළ බෝ වෙලා සම්පූර්ණම ගන්ධස්ථාර පරිසරයක් ඇති කරන සුපෝෂණය ඇති වෙන්නේ. දැන් ඔය මාළු මැරෙනවා, ජලජ ජීවීන් මැරෙනවා, මේ ඔක්කොම වෙනවා. ඒ වගේම තමයි මේ ජලයේ පෝෂක වැඩි අධික ලෙස ඇල්ගී ඇතිවීම සිද්ධ වෙනවා. හරි? අධික ඇල්ගී ප්‍රමාණයක් ඇතිවීම සිද්ධ වෙනවා. එතකොට පුතේ අපි ගත්තොත් මේ ශුද්ධ කාබනික දූෂක. ඒ කියන්නේ ඊටාම අල්ප වශයෙන් තියෙන කාබනික දූෂක අපිට ශුද්ධ කාබනික කියලා. මේවත් ඊටාම විෂයි. හැබැයි මේ ශුද්ධ කාබනික දූෂක වල විශේෂත්වය තමයි මේවට ජාන විකෘතිතා ඇති කරන්න පුළුවන්. ප්‍රමාණය අල්ප වුණත් ඒ අල්ප ප්‍රමාණයේ වෙන බලපෑම ඊටාම වැඩි මෙන්න මේ ශුද්ධ දූෂක ද්‍රව්‍ය වලින්. දරුවනේ අපි එතකොට මේ කෘමිනාශක හා වල්නාශක ගත්තොත් එහෙම මේවා
ජලජ ජීවීන් විනාශ වීම සඳහා හේතු. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම මේ කෘමිනාශක වල්නාශක ශරීරගත වුණොත් මිනිසාට විතරක් නෙමෙයි සතුන්ටත් පිළිකා ඇති කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ හෝමෝන ඉන්බැලන්ස් එක. එහෙම නැත්නම් හෝමෝන සංකූලතා ඇතිවීම කියලා අපිට මේ කියන්න පුළුවන්. හෝමෝන අසමතුලිතතා ඇති වෙන්න පුළුවන්. අපි දන්නවා දැන් වල්නාශක බිව්වොත් එහෙම මැරෙනවා නේ. එතකොට මොකද වෙන්නේ? සර් කුණාශක බිව්වොත් මැරෙනවා නේ. එතකොට මොකද වෙන්නේ? විෂ වෙනවා කියන එක අහන්න දෙයක් නෙවෙයි නේ. ඒ වගේම දැන් මිනිසාට වගේ විතරක් නෙමෙයි මේවා ජලයේ ජීවත් වෙන සතුන්ට ඒ වගේ වෙනත් සතුන්ට ඔක්කොටම විෂ සහිතයි. ඒක නිසා මේ ජලයට වල්නාශක කෘමිනාශක ඉතුරු වීම ඉතාම හානිකරයි. ඒත් අපේ ගොවි මහත්තුරු වල්නාශක කෘමිනාශක ගහලා ඒ ටැංකිය සමහරට හොදන්නේත් ගොඩක් වෙලාවට අර පානීකරණ ගන්න වැව් වලින්. ඉතින් ඒක අතිශයම හානිකර දෙයක්. ඊට පස්සේ මේ BCP කියලා. අපි ගත්තොත් එහෙම මේ බහු ක්ලෝරිනීකරණයට ලක් වෙච්ච බයිපෙනෙල. හරි. මේවා ගත්තොත් එහෙම මේ වගේ මේ හෝමෝන මට්ටම් වල සාන්ද්‍රණ ඉහළ යන්න පුළුවන්. ඒ වගේම තමයි හෝමෝන නිසි පරිදි සිද්ධ වෙන්නේ නැහැ කියන්නේ. වඳභාවය ඒ වගේම මේ අපි ගත්තොත් එහෙම වර්ධනයේ සීමා වීම ඒ වගේම මේ උපත්වලදී වෙන සංකූලතා එහෙම නැත්නම් අපි දන්නවා මේ දරුවන් නිපදවීමේ තියෙන මේක කියන්නත් හොඳ නැහැ ටිකක් අර විකෘතිතා වගේ දේවල් ඇතිවීමක් සිද්ධ වෙන්න පුළුවන් මෙන්න මේ අපිට බහු ක්ලෝරිනිකිත බයිපෙනෙල නිසා. එතකොට අපි ගත්තොත් එහෙම විකිරණශීලී අපද්‍රව්‍ය මේවා ඊටාම හානික. සමහර වෙලාවට න්‍යෂ්ටික අවි නිසා ලංකාවේ සිද්ධ වුණ නැති වුණත් ඒ වගේම විකිරණශීලී ද්‍රව්‍ය පරිසරයට බැහැර කිරීම නිසා විශේෂයෙන්ම මේවා ජලයේදී වල විෂ වෙන්න පුළුවන්. ඒ වගේම ජාන විකෘතිතා ඒ වගේ උපතින්ම විකෘති සහිත උපත් ලැබීමට හේතු වෙන්න ඉඩ තියෙනවා. එතකොට අපි දන්නවා මේ බහුචක්‍රීය ඇරෝමැටික සංයෝග මේවත් විශේෂයෙන්ම පිළිකා ඇති වෙන්න සෞඛ්‍ය ප්‍රශ්න ඒ වගේ මේ හෝමෝන මට්ටම් පහළ යාම සිද්ධ කරන්නත් හැකියාව තියෙනවා මෙන්න මේ බහුචක්‍රීය ඇරෝමැටික සංයෝග. දැන් අපි ගත්තොත් එහෙම විශේෂයෙන්ම මේ බහු ක්ලෝරිනීකරණයට ලක් වෙච්ච බයිපෙන්ල ගත්තොත් මේවා හෝමෝන මට්ටම පහළ යවනවා. හරි. ඒ වගේම කෘමිනාශක වල්නාශකත් මේ හෝමෝන අසන්තුලිතතාවය ඇති කරනවා. ඒ වගේම අපි ගත්තොත් එහෙම බහුචක්‍රීය ඇරෝමැටික් සංයෝග මේවත් හෝමෝන මට්ටම පහළ දැමීම සිද්ධ වෙනවා. දැන් ඔබ හොඳින් මෙන්න මේ කියන දේවල් බලන්න. හරි. මේ ජල දූෂණයට හේතු වෙන මේ එක එක රසායන ද්‍රව්‍ය සහ මේ වගේ බලපෑම් ඔබට හොඳින් අවබෝධ කරගන්න තියෙන්න අවශ්‍ය වෙනවා. මේක අර අපිට හිතට ආවට ගියාට ලියන්න බෑ. පුතේට බාෂ්මිකතාව, ආම්ලිකතාව සහ ලවණතාවය නිසා මොකද වෙන්න පුළුවන්? ජලයේ තත්ත්වය පහළ වෙනවා ජීවීන්ට බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ මිනිස් සහ සත්ව අපද්‍රව්‍ය ගත්තොත් එහෙම මම කිව්වා මේවා කාබනික ද්‍රව්‍ය මේවට හැකියාව තියෙන ඔක්සිජන් මට්ටම පහළ දාලා ජලයේ තත්ත්වය පහළ දම්මන්න. ඒ වගේම තමයි ඔක්සිජන් මට්ටම පහළ යනවා කියන්නේ සමහරට සුපෝෂණ තත්ත්ව නැති කරන්නත් මේවටත් මද හැකියාවක් තියෙනවා. ඒතර මේ බැරලෝහායන සහිත මේ සුද්ධජීවී මූල ද්‍රව්‍ය මේවා විෂ වීම ඒ වගේම ජල ජීවීන්ට හානිකර තත්ත්ව ඇති කරන්න පුළුවන්. අපි සුපෝෂක තත්ත්ව ගත්තොත් එහෙම සුපෝෂක ද්‍රව්‍ය ගත්තොත් මේවා ද්‍රාවිත ඔක්සිජන් මට්ටම් අඩු කරනවා. ඒ වගේම ජල ජීවීන් ඔක්සිජන් නැති වුණාට පස්සේ මොකද වෙන්නේ? අධික ලෙස මිය යන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයක් යටතේ පෝෂක වැඩි නම් සුපෝෂණ තත්ත්වයක් ඇති වෙනවා කියන විශේෂයෙන්ම ඇල්ගී වැඩිපුර හට ගැනීම සිද්ධ වෙනවා. ශුද්ධ කාබනික ද්‍රව්‍ය මේ වගේ ප්‍රමාණයෙන් ඉතා අල්ප ප්‍රමාණයක් ආවත් විශේෂයෙන් විෂ වීම සහ ජාන විකෘතිතා ඇති කිරීමේ හැකියාව මෙයාලට තියෙනවා. කෘමිනාශක වල්නාශක කියලා අපි කතා කරා. එතකොට මේවා විශේෂයෙන්ම ජල ජීවීන්
ඒ වගේම හානි වුණා විතරක් නෙමෙයි අනෙකුත් ජීවිත විස සහිත වෙන්න පුළුවන්. ඒ වගේම සමහරට ජලාශ තුල තියෙන ජලජ ශාක පවා මිය යන්න පුළුවන්. ඒ වගේම මේවා මිනිසාට ඒ වගේම සතුන්ට මාළුන්ට ආග්‍රහණය වෙලා එහෙම නැත්නම් මේවා ආහාර වලට ගිහිල්ලා පිළිකාකාරක ඒ වගේම හෝමෝන අසමතුලිතතාව වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ බහු ක්ලෝරිනීකරණයට දක්වච්ච බයිපෙඩන මේවා වඳභාවය වර්ධනයේ සීමාවෙම උපද්දායාද ක්‍රියාකාරීත්වය කියන්නේ ගොඩක් අතට එහෙම සමහර ලාවට අඩු වයසෙන් ළමයි හම්බ වෙනවා කියලා කියන්නේ සිංහල භාෂාවෙන්. ඒ වගේ දේවල් ශරීරවල හෝමෝන මට්ටම පහළ යාම වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට විකිරණශීලී ද්‍රව්‍ය මේවා හරිම දරුණුයි. ඔය න්‍යෂ්ටික අවි වලින් ඒ වගේම ඔය එක්ස්රේ එහෙම විසි කරනවා අපි සමහර වෙලාවට මේවා විස වෙන්න පුළුවන්. ජාන විකෘතතාව උපත්තාබාධ වෙන්න පුළුවන්. රයිට් බහු ඇරෝමැටික් සංයෝග මේවා හරිම ඩේන්ජර්. පිළිකා ඇති වෙන්න පුළුවන්. හෝමෝන මට්ටම් පහළ ගිහිල්ලා මිනිසන්ගේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ සෞඛ්‍ය ප්‍රශ්න ඇතිවීම සිද්ධ වෙන්න පුළුවන්. එමනම් දරුවනේ අපි මේ ජල චක්‍රය ආශ්‍රයෙන් සාකච්ඡා කරා ජලයේ ඇති වෙන ප්‍රශ්න. අපි මේ පිළිබඳව තවදුරටත් ඊළඟ වීඩියෝවෙන් සාකච්ඡා කරමු.